නොයෙක් අයගේ දහම් ගැටලු තියෙනවා. මේ දහම් ගැටලු ඔබට විතරක් නෙමේ පොදු මේක ශ්‍රවණය කරන සියලු මනුස්සයන්ට බෞද්ධයන්ට විතරක් නෙමේ කතෝලිකයන්ට විතරක් නෙමේ හින්දු මුස්ලිම් බෞද්ධ සියලු ආගමිකයන්ට මේ දහම් ගැටලු පොදුයි. මොකද කවුරුත් උපතක් ලැබුවොත් වයසට යනවා, ලෙඩ රෝග ආබාධ ඇති වෙනවා, මරණයටපත් වෙනවා, දුක උරුම වෙනවා, සැප බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අයගේ මේ දුකක් නිර්මාණය කරගන්න. මේ දුකෙන් මිදී නිදහස් වන්නට තමයි බුද්ධ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේකට පිළිවෙතක්, පාරක්, මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය තමයි අපි හොයාගන්න ඕන. දුකෙන් මිදී නිදහස් වන මාර්ගය. ඒකයි බුදුහාමුදුරුවන්ගේ ධර්ම මාර්ගය. ඉතින් ඒක නිසා ඒකට අදාළව ඔබ තුළ යම් දහම් දැනුමක් තියෙන්න පුළුවන්. නමුත් මේ දුකෙන් මිදී නිදහස් වන්නට බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ නිවැරදි පිරිසිදු නිර්මල මාර්ගයට ගැලපෙනවාද කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ අනුව ඔබේ යම් දහම් ගැටලුවක් ප්‍රශ්නයක් නොතේරෙන තැනක් නොපැහැදිලි තැනක් ගැටලු සහගත තැනක් තියෙනවා නම් ඔබට පුළුවන් විමසා සිටින්න. අපි සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් මේ මයික් එකක් තියෙනවා දහම් ගැටලුව විමසා සිටින්න. අවසරයි ගරු අරහතුන් වහන්සේ. මම ව්‍යාපාරිකයෙක්. මම ලීබඩු වෙළඳාම කරන ෆර්නිචර් එකක් කරන ව්‍යාපාරිකයෙක්. මගේ එක ගනුදෙනු කරන මේ මිනිසුන් ආපුවාම නමුත් මට රාගය කියන එකෙන් මේ ලාභය උපයන්න ඇති වෙන එකෙන් ලාභය සඳහා නැතුව මේ ව්‍යාපාරي කරගෙන යන්න බෑ. ඒකෙන් මගේ මේ සංසාර ගමනට මේ දුක නිවා ගන්න එකෙන් බාධාවක් වෙනවද කියන එක දැනගන්න. ඔව් දැන් යම් කිසි කෙනෙක් ව්‍යාපාරයක් කරනවා නම් ඉඳගන්න. ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය කරන්නේ යම් ලාභයක් ලබන්නම තමයි. ඒක ලාභයක් ලබනවා වගේම ලීබඩු හැම කෙනෙකුටම හදාගන්න වඩුකම දන්නේ නැහනේ. එයාට සේවයක් වෙනවා. එයාට සේවයක් වෙනවා. දැන් නිදාගන්න ඇඳක් හදාගන්න එයාට බෑ. එතකොට ඔය මහත්තයා එයාට ඉඳගන්න පුටුවක්, නිදාගන්න ඇඳක්, බඩු දාගන්න කබඩ් එකක් මේ වගේ දේවල් ලීබඩු හදනවා. ඒක ඒ අයට සේවයක්. ඒ අයට ලබන සේවයත් ඔය මහත්තයා ලබා දෙන සේවයත් ඒ අනුව ඔබ ගන්නා ලාභයත් ඒ අය ගෙවන ගෙවීමත් මේ කියන දෙකේ යම් සමතුලිතතාවයක් තියෙන්න ඕන. අපි හිතමු ඇඳක් හදන්න රුපියල් 1000ක් යනවා. අපි මේ සිතා ගැනීම 1000 වෙන්න බෑ. අද කාලෙන් කාලෙට ඒක වෙනස් වෙනවා. මේ රුපියල් 1000කට ඔබතුමා ඇඳේ මිල රුපියල් 1000යි කියමුකෝ. එතකොට රුපියල් 750ක් 800ක් වියදම් කළා. බාසුනලට ගෙවලා, ලී වලට ගෙවලා, වැඩ කරන අයට ගෙවලා ඔබේ ලාභයත් සහිතව රුපියල් 1000කට ලී බඩුව වික්කා. එතකොට ඔබගේ ජීවත් වීම සඳහා ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මේ රුපියල් 1000 සෑහෙනවා නම් එතකොට ඔබ කරන සේවයත් ඔබට ලැබෙන ලාභයත් අනුව ඔබට තෘප්තියක් ලැබෙනවා. ඒ වගේම අර රුපියල් 1000ට ඇඳ ගන්නා පුද්ගලයා ඒ මොකක් හරි ලී බඩුව ගන්නා පුද්ගලයාත් එයත් සෑහීමකටපත් වෙනවා මේ ලබා දුන්න දේ අනුව. එහෙමනම් ඒකේ ණයක් වෙන්නේ නැහැ. මොකද ලාභයක් ලැබිය යුතුයි. හැබැයි බැරි වෙලාවත් ඔබ රුපියල් 750ක් 800ක් විතර වියදම් කළා මේ ඇඳ හදලා රුපියල් 2500කට 2000කට වියදම් විකුණුවා කියමුකෝ. එතකොට ඔබ ලාභයක් ලබනවා අයුතු විදිහට. එතකොට ඒක ඔබට යම් ණයක් ගෙවන්න වෙනවා. ඒ වගේම අර
රුපියල් 1000ක් වටිනා බඩුවට සාධාරණ මිල 1000 නම් යම් කිසි කෙනෙක් 2000ක් ගෙවුවොත් ඒ පුද්ගලයා තුල පොඩි ද්වේෂයක් ඇති වෙනවා. මේක 1000ක් වටින දෙයට 2000ක් ගත්තා කියලා. අන්න එතෙන්දී ඒ පුද්ගලයාගේ හිත ටිකක් දුම්නස් වෙනවා. ද්වේෂයක් ඇති වෙනවා. වෛරයක් ඇති වෙනවා. මේ 1000 වටින බඩුවට 2000ක් ගත්තා කියලා. ඉතින් ඒක නිසා එතෙන්දී පොඩි ගැටලුවක් ණය ගන්න දෙනුවකට බැඳෙනවා. ඉතින් ඒක නිසා ඕනෑම ව්‍යාපාරිකයෙක් හැබැයි ව්‍යාපාර කියන ඒවත් තියෙනවා සාධාරණ ව්‍යාපාර වැරදි දැන් කුඩු විකුණලා අරක්කු විකුණලා තුවක්කු විකුණලා මස් විකුණලා ගන්නා ලාභය එකක්. ලීබඩු විකුණලා ගන්නා ලාභය තව එකක්. එළවලු විකුණලා ගන්නා ලාභය ඒවා සාධාරණ ලාභ. සාධාරණ ව්‍යාපාර. ඉතින් ඒක නිසා සාධාරණ ව්‍යාපාරයක් කරලා සාධාරණ ලාභයක් ලැබිය යුතුමයි. අලාභයට මේක විකුණනවා නම් කීයටවත් මේ ව්‍යාපාරය ගෙනියන්න බෑ. කීයටවත් තමන්ගේ යැපීමට පවුලේ යැපීමට ව්‍යාපාරය පවත්වාගෙන යාමට ලාභයක් තියෙන්න ඕන. ඒ ලාභය නැත්නම් මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න බෑ. මේ සේවය ඉදිරියට සලසන්න බෑ. මේක සේවයක්. එතකොට ඒ වගේ යහපත් හොඳ ව්‍යාපාර කරන අය මේ පොදු මහජනතාවටත් සේවයක් කරනවා. ඒ සේවය වෙනුවෙන් තමයි අර සාධාරණ ලාභය ලබන්නේ. ඒක නිසා ඒක කිසිම ණය ගන්න දෙනුවකට හේතුවක් නැහැ. ඔබතුමා කරන සේවයක් ලබන එකට සාධාරණ ලාභයක් ඒක ණය ගන්න දෙනුවකට වෙටෙන්නේ නැහැ. ඒකෙන් කාටවත් අයහපතක් අවඩක් අසාධාරණයක් Tamanට හෝ අනුන්ට හෝ වෙන්නේ. බැරි වෙලාවත් පාඩුවටම කරගෙන යනවා නම් එතෙන්දී ඔය ව්‍යාපාරේ නවත්තන්න වෙනවා. බංකොලොත් වෙනවා. ඒ නිසා පාඩුවටම කරන්න බෑ මේ වගේ ව්‍යාපාරය. ඒවා මේ පැවැත්මට අවශ්‍ය වන දේවල්. ඔබේ පැවැත්මටත් අනික් අයගේ පැවැත්මටත් ඔය ව්‍යාපාරයේ සේවයක් හැටියට කරගෙන ගියාට වරදක් නැහැ. ඒක තමයි සාධාරණ ලාභය. ඒකත් හේතුඵල. හේතුඵලමයි මේ දෙකේම තියෙන්නේ. ණය විනයමයි තියෙන්නේ. ගෞරවනීය ආරාතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන 2012 දී දේශනා කරන දේශනාවක පුංචි අඩංගු පත්‍රිකාවක් මට කියවන්න ලැබුණා පුංචි පොත් පිටයක්. ඒකෙදි තිබුණේ මේ කල්ප විනාශය පිළිබඳව 2004 පටන්ගෙන 2020 වෙනකොට දැන් වෙනකොට එයින් 3%ක්ම ගෙවිලා මේ 4%ක්ම ගෙවිලා තව එක කොටසක් තමයි තියෙන ඉතුරු වෙලා. අවුරුදු 5ක් වගේ. ඉදිරියේ මොන වගේ තත්ත්වයක්ද මොකද්ද ස්වාමීන් වහන්සේගේ තත්ත්වය? ඒක ඉතින් මෙහෙමයි. ඉදිරිය තමන්ගේ ඉදිරිය අවශ්‍ය නම් තමන්ට වෙනස් කරගන්න පුළුවන් හොඳ පැත්තට. තමන්ගේ අනාගතයේ ඉදිරිය තමන් යහපත් වැඩ කළොත්, තමන් හොඳ වැඩ කළොත්, තමන් නිවැරදි වැඩ කළොත්, තමන් අකුසලයේහි නොයදී කුසලයේහි යෙදුනොත් ඒ අනුව තමන්ගේ අනාගතය තමන්ට යහපත් කරගන්න පුළුවන්, හොඳ කරගන්න පුළුවන්. තමන් වැපුරු දේ තමන්ට. නමුත් අද රටේ සමාජයේ මේ කල්ප විනාශයට හේතු වෙන සියලු කරුණු බහුතරයක් දෙනා කරන්නේ. විශේෂයෙන්ම දේශපාලකයොත් ආගමික නායකයෝ දෙගොල්ලම කරන්නේ මේ කල්ප විනාශයට හේතු වෙන දේවල්. ධර්මයට නොගැලපෙන දේවල්. එතකොට ධර්මයට නොගැලපෙන දේවල් කරන්නේ දේශපාලකයෝ ආගමිකයෝ එකතු වෙලා. සියලු ආගම්වල කරන්නේ මේ බොහොම අමුතු ව්‍යාපාරයක්. ධර්මයට නොගැලපෙන ව්‍යාපාරයක්. ඒක නිසා මේ අහිංසක අසරණ මිනිසුන්ගේ මුදලින් යැපෙන පිරිසක් තමයි ආගමිකයෝ. ඒක නිසා මේ කල්ප විනාශයට ඒගොල්ලෝ බොහෝ දුරට හේතු වෙන කරුණු කරනවා. මේ කල්ප විනාශය දැන් මේ වන විට ඔබට තේරුණ ඇති එන්නේ අර 2012 පටන් ගත්ත අවස්ථාව වගේ නෙමේ 2019 වෙනකොට මේ කෝවින් වසංගතය ආවහම කොයිතරම්නම් ලෝකෙ මිනිසුන්ට බයක් ආවද? කොයිතරම්නම් මිනිසුන්ගේ හිතේ කම්පනයක් බයක් ආවද? මුළු ලෝකෙම මිනිසුන්ට.
එක්කෙනෙකුට දෙන්නකොට නෙමෙයි. ඔබ සියලු දෙනාටත් බැරි වෙලාවත් මේ කෝවින් ලෙඩේ බෝ වුණොත් එක්කෙනෙකුට මුළු පවුලම ඉවරයි. මුළු ගමම ඉවරයි. ඊට පස්සේ මුළු ප්‍රදේශයටම බෝ වෙනවා. ඒ වගේ එකක්. මේක මේ වාතයෙන් බෝ වෙන දෙයක්, සෙම ජලයෙන් බෝ වෙන දෙයක්, උෂ්ණත්වයෙන් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් බෝ වෙන දෙයක්. ඒක නිසා දැන් තව බොහොම ඉතිරි කාලයක් තියෙන්නේ. ඉතිරි කාලය තුල මේ කෝවින් වසංගතයෙන් උනාට වඩා ලොකු විනාශයක් වෙන දෙයක් ඔය කෙටි ඉතිරි කාලය තුල වෙලා මේ කල්ප විනාශය වෙනවා. මේ කල්ප විනාශයේදී සංකල්ප විනාශ වෙනවා. දැන් ඔබ හොඳටම බලන්න මොකද්ද මේ සංකල්ප විනාශය කියන්නේ. දැන් හිතුවා මිනිස්සු සල්ලි තියෙනවා නම්, බලය තියෙනවා නම්, නවීන විද්‍යා පහසුකම් තියෙනවා නම්, ඉස්පිරිතාල තියෙනවා නම්, දොස්තරවරු හොඳ විද්‍යාඥයෝ ඉන්නවා නම්, හොඳට සල්ලි තියෙනවා නම් ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් කියලා. නමුත් දැන් ඇමරිකාවට මොකද වුනේ? ඇමරිකාවේ ලෝකේ හොඳම විද්‍යාඥයෝ ඉන්නවා, හොඳම මේ පහසුකම් තියෙනවා, හොඳට මුදල් තියෙනවා, හොඳ පහසුකම් තියෙන රෝහල් තියෙනවා ලෝකෙම. නමුත් දැන් මොකද වුනේ? මේ කෝවින් ලෙඩේට ඇමරිකාවේ කොච්චර පහසුකම් තිබුණත් මුහුණ දෙන්න බෑ. මේක කල්ප විනාශය. මේක සංකල්ප. දැන් අර සංකල්ප වෙනස් වෙනවා. ආකල්ප වෙනස් වෙනවා. පරිකල්ප වෙනස් වෙනවා. උපකල්ප වෙනස් වෙනවා. මනක්කල්ප වෙනස් වෙනවා. මේක තමයි කල්ප පහක් විනාශ වෙනවා. සංකල්ප තමයි විනාශ වෙන්නේ. සංකල්ප විනාශ වුණ ගමන් තමන්ගේ ආකල්පය මේ පිළිබඳව තිබුණු මේ පැවැත්ම පිළිබඳව තිබුණු යම් යම් ආකල්පයන් විනාශ වෙනවා. ඒ අනුව පරිකල්ප විනාශ වෙනවා, උපකල්ප විනාශ වෙනවා, මනක්කල්ප විනාශ වෙනවා, කල්ප පහක්ම විනාශ වෙනවා. දැන් ඒක වෙමින් පවතිනවා. තව ඉදිරියට ඒක අංග සම්පූර්ණම මේ කල්ප විනාශය සිදු වෙලා, හැබැයි මේ කල්ප විනාශය සිදුවීමත් සමග මේ ආගම් කඩා වැටෙනවා, ධර්මය මතුවෙනවා. ධර්මය මතුවෙනවා. ඒක නිසා මේ ධර්මය මතුවෙන්නයි ඔය කල්ප විනාශය සිද්ධ වුණේ. ධර්මයේ මතුවීම තමයි ප්‍රතිඵලය. ඒක නිසා ඒකත් හොඳටයි, මිනිසුන්ගේ හොඳටයි, මිනිස්යන්ගේ හොඳටයි. මිනිස්යන්ගේ ධර්මය කියන එක නැත්තටම නැති වෙලා තිබුණු යුගයක් තිබුණා. මේ 90 ගණන් 2000 ඔය 70 ගණන් 80 ගණන් 90 ගණන් 2000 විතර වෙනකොට මිනිස්සු තුල කිසිම ධර්මයක් නැහැ. තියෙන්නේ ආගම් විතරයි. ඔය ආගම් කියන එකේ ධර්මයක් නැහැ. වඳිනවා, පුදනවා, ඉල්ලනවා, යදිනවා, ප්‍රාර්ථනා කරනවා, ආයාචනා කරනවා. මොනවද? මේ පස්කම් සැප. වෙන මොකක්වත් නෙමෙයි. ඔය කොච්චරම මේ පංචස්කන්ධය පිනවුවත් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. තෘප්තියක් ලැබෙන මිනිහෙක් නැහැ. ලැබුව මිනිහෙකුත් නැහැ. මරණයෙන් බේරෙන්න බෑ. වයසට යෑමෙන් බේරෙන්න බෑ. ලෙඩ රෝගෙන් ව්‍යාධියෙන් බේරෙන්න බෑ. ආයි උපතකින් බේරෙන්න බෑ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ කල්ප විනාශයත් විග්‍රහ කරලා තියෙනවා. ලෝක විනාශයකුත් අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කළා. ඒ දෙකම සිද්ධ වෙනවා. ඔබගේ ජීවිත කාලය තුල මේ කල්ප විනාශය සිද්ධ වුණත් සමාජ ලෝක විනාශය ඊට වඩා හුඟක් කල්යයි. නමුත් ලෝක විනාශයකුත් සිද්ධ වෙනවා. ලෝක විනාශයේදී මේ පෘථිවිය මේ මිහිතලයේ මත අඩුම ගානේ එක සුද්ධ ජීවියෙකුට, කූමියෙකුටවත්, භූතයෙකුට, පෙරේතයෙකුට, දෙවියෙකුටවත්, මිනිසෙකුටවත් මේ මිහිතලයේ මත ජීවිතයක් පවත්වා ගන්න බෑ. හැබැයි තව තියෙනවා මේ වගේ මේ මිනිස්සු ජීවත් වෙන, සත්වයෝ පුද්ගලයෝ ජීවත් වෙන කෙලවරක් නැති කෝටි ප්‍රකෝටි ගණන් තව මේ වගේ චක්‍රාවාට තියෙනවා. ඒවට යනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ලෝක විනාශය සිද්ධ වෙන්නේ ඒකයි. නිවන් දකින්නේ නැහැ. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා ලෝක විනාශයේදී ඔක්කොම ටික මැරිලා යනවා. ඒක ඇත්ත. මේ මැරෙන්නේ මේ කය, කරජකය, කූඩුව. මේ කූඩුව මැරුණට මනෝමය කය මැරෙන්නේ නැහැ. මේක ඊට පස්සේ වෙන චක්‍රාවාටයකට මාරු වෙලා යනවා. මනෝමය කය. ගිහිලා එතනත් ඒ වගේම කූඩුවක් හදාගෙන එතන ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ කල්ප විනාශයක් කියන්නේ බොහොම తాවකාලිකව දෙයක්.
හැබැයි මේ කල්ප විනාශය යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් නිවැරදි විදිහට ධර්මයට යොමු වෙන්න බොහොම පහසුයි. ඒකයි මේ කල්ප විනාශය පිළිබඳව බුදුහාමුදුරුවොත් පැහැදිලි කළේ මමත් මතු කළා පැහැදිලි කරලා පෙන්නලා දුන්නා. අවසරයි අරහතුන් වහන්සේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන සංකාර මිසක් සංස්කාර නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැන ගැනීම සෝවාන් වීමද ඒ වගේම පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම රහත් බවට පත් වෙනවද කියන එක දැන් දැනගන්න මෙහෙමයි මහත්තයා. මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන එක දෙකක්. පංචස්කන්ධය හැටියට දැනගන්න ඕනේ කොටස් පහක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය කොටස් පහ බුදුහාමුදුරුවොත් බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් අරහතුන් වහන්සේ හැටියට අරහත් බුදුහාමුදුරුවොත් මේ පංචස්කන්ධයම භාවිතා කළා පරිහරණය කළා. දැන් අද සිංහල භාෂාවේ මේ පංචස්කන්ධය කියලා වචනයක් තියෙනවා වැරදියට තේරුම් අරගෙන. තේරුණාද? ඒක මේ පංචස්කන්ධ උපාදානය. මේ අරහතුන් වහන්සේ කරන්නේ මේ පංචස්කන්ධයම පරිහරණය කරනවා භාවිතා කරනවා උපාදානයෙන් තොරව. එතකොට අරහතුන් වහන්සේ එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් පසේ බුද්ධ තත්වයට පත් වූ උත්තමයා අතාරින්නේ උපාදානය. සබ්බ උපදි පජහති. සබ්බූපදි පජහති. සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වීමයි අරහත් බව. එතකොට අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ මොකද්ද? උපාදානය. ප්‍රිය මනාප මිහිරි මధుර රූප උපාදානය කරගන්නවා. මම කොට මගේ කොට ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරනවා. නමුත් අරහතුන් වහන්සේ එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයා එහෙමත් නැත්නම් ධර්මයේ දන්නා තේරුම් ගත්ත පුද්ගලයා දන්නවා මේ පංචස්කන්ධය උපාදානය කරගත්තොත් උගුලකට අහු වෙන බව. ඒක නිසා අරහතුන් වහන්සේ ආර්යයන් වහන්සේ ධර්මයේ දන්නා පුද්ගලයෙක් කොයිම වෙලාවකවත් මේ පංචස්කන්ධය පරිහරණය කරනවා පාවිච්චි කරනවා ඊට එහා ගිහිල්ලා උපාදානයක් කරගන්නේ නැහැ. මේ උපාදානයේ තියෙන දරුණුකම වැරදි බව අකුසල් බව මේ උපාදානය නිසා සියල්ල වැරදි පැත්තකට හැරෙන බව ඒ බුද්ධ ශ්‍රාවකයා දන්නවා. ඒ නිසා අරහතුන් වහන්සේ කරන්නේ එහෙම නැත්නම් ධර්මයේ දන්නා බුද්ධ ශ්‍රාවකයා කරන්නේ මේ පංචස්කන්ධය භාවිතා කරනවා පරිහරණය කරනවා උපාදානයෙන් තොරව. ඒ සඳහා ඔහුට දැනීමක් දැක්මක් තියෙනවා. නමුත් අසුතවත් පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ මේ පංචස්කන්ධයයි පංචස්කන්ධ උපාදානයයි වෙනසවත්. අඩු ගානේ වෙනසක් තියෙනවයි කියලාවත් දන්නේ නැහැ. දැන් අද සිංහල භාෂාවෙන් මේ කියලා කියන දේවල් අනුව ධර්ම දේශනා කරන අයම තමයි මේ පංචස්කන්ධය කියලා අදහස් කරන්නේ මේ ওই බඹයක් පමණ වූ සිවතිකාය. බඹයක් පමණ වූ ශරීර කූඩු. ඒක නෙමේ පංචස්කන්ධය. ඒක මේ පංචස්කන්ධයෙන් ඔබ ණයට ගත්ත කොටසක්. తాවකාලිකව ණයට ගත්ත කොටසක්. කූඩුවක් හදාගන්න తాවකාලිකව මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරෙන් උපාදාය රූප හැටියට ඊටාම සුළු කොටසක් ඔබ ණයට අරගෙන ඒක උපාදානය කරගෙන ඒක මම මගේ ආත්මය කියලා ඔබ සලකනවා. ඒක වැරදි. ඉතින් ඒක නිසා ඊට පස්සේ
ඔබ මේ මමත්වයක් මඤ්ඤතාවයක් ඇති කරගන්නවා මේ හදාගත්ත කූඩුව. මේ හදාගත්ත කූඩුව ඔබට ඕන විදිහට ඔබගේ මනාපය අනුව ඔබට ඍෂි පරිදි පවත්වන්න නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ උපාදානය අත්හැරින්න නම් මේ කූඩුව පිළිබඳව මෙතෙක් පැවති අරමුණ වූ මෙතෙක් පැවති දැනීම වූ නිත්‍ය බව සුඛ බව අත්ත බව හිතෙන් අයින් කළා ඒ පිළිබඳව පරම සත්‍ය වූ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යම් කිසි කෙනෙක් තේරුම් ගන්න බණ අහලා මේ කූඩුව පිළිබඳව මේ පංචස්කන්ධය පිළිබඳව මේ උපාදානය පිළිබඳව මේ පැවැත්ම පිළිබඳව පැවැත්ම පවත්වාගෙන යාම පිළිබඳව තියෙන වැරදි තීරණය වූ නිත්‍ය බව සුඛ බව අත්ත බව හිතෙන් අයින් කරන්න. ඔක හිතේ තියෙන්නේ මේ මම කියලා පුද්ගලයෙක් සදාහටම නිත්‍යසේ ඉන්නවා. මම සැප විඳින්න ඕන. මම මගේ කොට ගත්ත දේ දිගටම පවත්ව ගන්න නවත්ත ගන්න පුළුවන් කියලා වැඩියට තියෙනවා. ඉතින් ඒක නිසා සියලු ධර්මය නොදන්නා දහම් දැනුමක් නැති සියලු අසුතවත් පු탁ජන පුද්ගලයෝ මේ පංචස්කන්ධය නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගන්නවා. ඒ අනුව තණ්හාවක් ඇති වෙනවා. ඒ අනුව උපාදානය කරගෙන උගුලකට අහු වෙනවා. මේ උගුල තමන්ගේ ධර්මඥානයක් නැතිකම නිසා හදාගත්ත දෙයක්. මේ ධර්මඥානයක් ලැබුණාම දහම් ඇහුවාම බණ ඇහුවාම පුද්ගලයෙක් තේරුම් ගන්න ඕන මේ පංචස්කන්ධය කියන එක අපි తాවකාලිකව ණයට ගත්ත බොහොම සුළු කොටසක්. මේ ණයට ගත්ත දේ අයිති මාර්යට. මේ ණයට ගත්ත දේ අපිට කැමතිසේ අපිට ඍෂිසේ මනාපසේ අපේ ඕනකම අනුව පවත්වන්නත් බෑ නවත්තන්නත් බෑ. ඒක විපරිණාමයට පත් වෙනවා. ඒ අනුව මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න ඕන තණ්හාවෙන් මිදෙන්න උපාදානයෙන් නිදහස් වෙන්න. එතකොට උපාදානයෙන් නිදහස් වෙන්න බෑ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව අයින් කරනකම් යමක් පිළිබඳව. යමක් කිව්වහම මේ බොහෝ දේ තියෙනවා. ඒ වගේම මේ සැප විඳීමේ කැමැත්ත අයින් කරන්න බෑ. මේ සැප කෙලවර වෙන්නේ දුකෙන් බව තේරුම් ගන්න. ඒ අනුව දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව අයින් කරන්න පුළුවන්. ඒ වගේම විපරිණාමය අනුපස්සනා කළාම අනත්ත කියන්නේ විපරිණාමයේ ඵලය. විපරිණාමය අනුපස්සනා කළාම මේ කිසිව දෙයක් මට ඕන විදිහට මගේ කැමැත්ත අනුව අත්සේ පවත්වන්න බෑ මම කොට ගන්න බෑ. අරගෙන පවත්වන්න බෑ. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තමා බුදු කෙනෙක් ලෝකයට දේශනා කරන්නේ. මේක තමයි ගැඹුරුම ධර්මය. මේක තමයි තේරුම් ගත යුතු ධර්මය. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යම් කිසි කෙනෙක් විකෘති කළොත් වෙනස් කළොත් වචනයක් අකුරක් ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කළොත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන මේ බුද්ධ වචනේ නිවන ඒ පුද්ගලයාට කල්ප කාලාන්තරයකට වැහෙනවා. දැන් බොහෝ මිනිස්සු අද වන විට මේ සිංහල දේශයේ මේ බුද්ධ දේශයේ මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන මේ මාගදී බුද්ධ භාෂිතයේ වචන තුන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වෙනස් කරලා තියෙනවා. අද මොකද්ද තියෙන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක සම්පූර්ණයෙන්ම සහ මුලින්ම වැරදි භාවිතයක්, වැරදි පද තුනක්, බුද්ධ භාෂිතයට නොගැලපෙන පද තුනක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු දෙයක් දහම. මේ දහම තේරුම් නොගත්තොත් මගපල් ලබන්න බෑ. මගපල් ලබනවා කියන්නේ මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිච්ච සුඛාත්සේ මේ පංචස්කන්ධේ පවත්වන්න බලාපොරොත්තු වෙනවනේ. ඒක හිතෙන් අයින් කරගන්න. මේ උපාදානය කියන එක හිතේ ඇති වෙන්නේ.
වෙන කොහෙවත් නැහැ. අතේ නැහැ. දැන් ওই මහත්තුරුගේ අතේ නැහැ ඔය උපාදානය කරගත්ත ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් කැඩුම් මිල මුදල් සබ්බ සකල මනාවම ඔය අතේ නැහැ. කොහෙද තියෙන්නේ? හිතේ. හැබැයි හිතෙන් තියෙන්නේ ඇයි? උපාදානය කරගෙන. ඔය හිතේ තියෙන ඒවා ඔය උපාදානය කරගත්ත ඒවා මරණ මොහොතේ ඔය උපාදානය කරගෙන තියෙන සියලු දේ ඔබේ හිතට අරමුණු වෙනවා ආරම්මන හැටියට. වෙන්නේ මොකද? අර උපාදානය කරගත්ත දෙයට බැඳිලා එතෙන්දි අර අලුත් තැනකටපත් වෙන සම්බන්ධතාවයක් සමුදය බිහි වෙනවා. ඉතින් ඒක නිසා ඒ උපාදානය අත්හැරියොත් ඒ පුද්ගලයා මඟපල් ලැබලා අර බැඳීමෙන් සම්බන්ධතාවයෙන් සමුදයෙන් සදහටම මිදී නිදහස් වෙනවා. සමුදය නිරෝධ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ දේශනා කරන්නේ මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත වචන තුනක් හැටියට කියනකොට අනිච්ච දුක්ඛ අනාත්ත. ක්‍රියාත්මක කරනකොට ප්‍රායෝගිකව අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒක තේරුම් ගත්තොත් යථා පරිදි තේරුම් ගත්තොත් මේ විපරිණාමය ඒ පුද්ගලයා කිසිම දෙයක් උපාදානය කරගන්නේ කිසිම දෙයකට තණ්හාවක් ඇති වෙන්නේ. ඒ අනුව තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන අරහත් ත්වයට පත් වෙනවා. ගෞරවනීය අරහතුන් වහන්සේ දැන් ආනපාන වඩනකොට දැන් ඉස්සර මරණ මොකද්ද? ආනපාන සතිය වඩන විට හරියට වචන කියන්න ඕන ආනපාන සති සමාධිය වඩනවා. දැන් ආනපාන වඩනවා කියන්නේ හුස්ම ගැනීම පිට කිරීමත් ආනපාන. නිකම්ම කිව්වොත් ආනපාන වඩනවා කියලා හුස්ම ගැනීම පිට කිරීමත් වෙන්න පුළුවන්. නමුත් ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ එකක්, ආනපාන වඩනවා කියන්නේ තවත් එකක්. ආනපාන ප්‍රාණයාම වඩනවා කියන්නේ තවත් එකක්. දැන් අද වන විට මේ ලංකාවේ ওই භාවනා මධ්‍යස්ථානවල සියලු තැන්වල සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථාන සිය ගානක් තියෙනවා. ආනපාන වඩනවා. හැබැයි ඒ මොකද්ද? ඒක හුලං ඇදීම් පිට කිරීම, හුස්ම ගැනීම පිට කිරීම ඒකත් ආනපාන තමයි. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කිව්වේ ආනපාන සති සමාධි භාවන. සති තමයි වැදගත්කම. සති කියන්නේ හේතුඵල ධර්මයට ණය විනයට සහල්කා බලා සමතේට විපස්සනාවට පත් වෙන්න පුළුවන් ආකාරයට ආනපාන සති සමාධිය වඩන්න ඕනේ. ඒක වෙන එකක්, මේක වෙන එකක්. මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න ඕන. මේ දෙකේ වෙනස අභාවයට ගියා නැති වුණා. දැන් මිනිස්සුන්ට උගන්වලා තියෙන්නේ ඔය භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ගල් පිළිමයක් වගේ හුලං ඇද ඇද පිට කර කර ඉන්න එක බලන එක, හුලං රැල්ලට හිත පවත්වාගෙන යන එකත් ආනපාන තමයි. ඒක ඇත්ත. ඒක බුද්ධ දේශනාවේ වායෝ කසිනය කියලා කිව්වේ. නමුත් බුදුහාමුදුරුවෝ කියපු ආනපාන සති සමාධි භාවනාව ඒක නෙමෙයි. ඒක තරහක් ආපු වෙලාවට තරහ වැරදි බව තේරුම් අරගෙන මෛත්‍රී කිරීමත්, රාගයක් ආපු වෙලාවට ප්‍රිය දෙයට ඇලෙන අසුභානුස්සතිය වඩලා රාගයෙන් මිදී නිදහස් වෙන එකත් ආනපාන සති සමාධි භාවනාව. මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තමන්ගේ හිත නිච්චසේ සුඛසේ අත්‍රසේ කිලුට වෙන බව දැනගෙන ඒක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා ඒකෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන එක නියම නිවැරදි ආනපාන සති සමාධි භාවය. ස්වාමීන් වහන්සේ මේ ආනපාන සති සමාධිය වඩන විට දැන් මේ ඉස්සර මේ තරහක් එනකොට මේ අසුභානුස්සතිය මර මෛත්‍රිය වඩලා මේ
දැන් ඔය රාගයක් එනකොට අසුභානසිතිය වැඩ දැන් ඒක එන්නේ දැන් කෙලින්ම මේක මගේ හිතේ නිත්‍ය වෙලා සුඛ වෙලා ඔව්. අත් වෙලා අස්මිමානිය මුල් බෑගෙන ඔය ඒක අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං වඩන්න තේරුම් ගන්න. එහෙම නැත්නම් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තවත් ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මොකද්ද? ඒ වගේ වැරදි අදහසක් හිතට එනකොට කෙලෙස් අදහසක් සිතුවට එනකොට අකුසල අදහස කෙලෙස් අදහස මොකද්ද? තරහක්, වෛරයක්, ක්‍රෝධයක් එක පැත්තෙන්, රාගයක් අනිත් පැත්තෙන්, තුන්වෙනි පැත්ත මෝහයක්. එතකොට රාගය, ද්වේෂය, මෝහය හිතට එනවනම් ඒක අකුසලයක් පූර්ණ වෙන දෙයක්. ඒක වැරදි දෙයක්. එහෙම වැරදි දෙයක් හිතට එනකොටම බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවා අනිශ්චිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීය. අනිශ්චිතෝච විහෙරති. මේක නිච්ච වුණොත් අර උපාදානය සිද්ධ වෙනවා. ඒක නිසා අනිශ්චිතෝච විහෙරති. අනිච්චානුපස්සනාව වඩලා නිච්ච සංඥාව ප්‍රහාණය කිරීමෙන් මේකේ උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒක හැබැයි ඔය අනිශ්චිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති කියන එක නිවැරදිව භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ හොඳට ධර්මය තේරුම් අරගෙන හොඳට පුරුද්දක් පුහුණුවක් ලැබූ ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. අර ආරම්භක අවස්ථාවේදී ඒක කරන්න අමාරුයි. ආරම්භක අවස්ථාවේදී තරහක් එනකොටම මේ තරහ කොහොම හරි සමතයට පත් කරගෙන ක්‍රම තියෙනවා. සංතාන විතක්ක සූත්‍රයේ නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකින් මං එක ක්‍රමයක් ඔන්නම් කියලා දෙන්නම්. තරහක් දැඩිව එනකොටම ඒ තරහ එන්නේ තමන්ගේ හිතේ ඒක නිච්ච වෙලා, සුඛ වෙලා, අත්ත වෙලා, ඒකට බැඳිලා. ඒක නිසා මේ තරහ අයින් කරන්න නම් මේ තරහින් වේගයෙන් එනකොට ශනික කෝපයක් වහාම පුරුදු වෙන්න 1 2 3 4 5 6 7 8 9 10ට ගැනලා ආයි 10 9 8 7 6 5 4 3 2 එකට ගනින්න. මොකද වෙන්නේ? අර තරහෙන් ආපු වේගය බිමට බහිනවා. අර එකෙන් පටන් ගත්ත 10ට ගිහිල්ලා 10 ඉඳන් එකට බැස්සාම අර තරහේ වේගය බිමට බහනවා. බහපු ගමන් අර තරහිතෙන් අයින් කරන්න අර මෛත්‍රිය වඩන්න. එතකොට මොකද වෙන්නේ? හිත සමතේටපත් වෙනවා. ඒ වගේ ක්‍රම බුදුහාමුදුරුවෝ සංතාන විතක්ක සූත්‍රයේ කියලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අර ආධුනික මේ ආනපාන සති සමාධිය වඩන ආර්ය තත්වයට තාමපත් වෙලා නැති පුද්ගලයාට මේ තරහක් එනකොටම තරහ බැරදි බව තේරුම් අරගෙන තරහෙන් මිදී නිදහස් වෙන්න මෛත්‍රිය වඩන්න පුරුදු වෙන්න ඕන. ඒක පුරුද්දක් ඇති කරගන්න. ඒ වගේම රාගයෙන් ප්‍රිය මනාප දෙයට ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම ප්‍රිය මනාප මිහිරි මధుර දේවල් එනවා. ඒ මිහිරි මధుර දේවල් වැරදි බව තේරුම් අරගෙන ඒවට ඇලුනොත් තණ්හා වුනොත් ඒව උපාදානය කරගත්තොත් උගලට අහුන බව තේරුම් අරගෙන ඒවෙන් මිදෙන්න අසුභය අනුපස්සනා කරලා සුභ බව අත්තරින්න ඕන. සුභ කියන්නේ සුන්දර බව. සුභ බව නිසායි අපි ඒවට ඇලෙන්නේ, ඒවට තණ්හා වෙන්නේ, ඒවා උපාදානය කරගන්න. උපාදානයෙන් මිදෙන්න පුළුවන් අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව අත්තරියාම ඒ අනුව නිබ්බිදා වෙනවා. ඒ අනුව විරාගා වෙනවා. නිරෝධ පටිනිස්සග්ග වෙනවා. උපාදානයෙන් මිදෙනවා. ඉතින් ආනපාන සති සමාධිය වඩනවයි කියන්නේ හුලං ඇදීම් පිට කිරීම විතරක් නෙමෙයි. ඒකත් එකක්. එහෙමත් එකක් අතීතයේ ඉතිහාසයේ උපනිෂද් ධර්මයේ තියෙනවා, තිබුණා, විසුද්ධි මාර්ගයේ කියලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරලා ඊට වඩා වෙනස් ආනපාන සති සමාධි භාවනාවක් බුදුහාමුදුරුවෝ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ හැටියට මතු කරලා පෙන්නලා දුන්නා. ඒක එකම ධර්මය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. හැබැයි මේ ආනපාන සති සමාධිය භාවනා කරද්දී ඒක ඕනෑම කෙනෙකුට, ඕනෑම තැනකට, ඕනෑම අවස්ථාවකට, ධර්මතාවයකට ඒක යොදන්න පුළුවන්.
බැරි දේ අයින් කළා හරි දේ ඇතුළට ගන්න. අනතිවත්තනට්ඨේන භාවනා කිව්වේ ඒකයි. වැරදි දේ අයින් කළා හරි දේ හිත ඇතුළට ගන්න ඕනේ. දැන් මේ වැරදි දේ අයින් කිරීම එක පැත්තයි. වැරදි දේ අයින් කර තරමට භාවනාව පූර්ණ වෙන්නේ නැහැ. ආනාපාන සති සමාධිය පූර්ණ වෙන්නේ. මොකද්ද වැරදි දේ? තරහක් ආපුවාම කොයි විදියෙන් හරි දත් මිටි කාලා මග ඇරලා තරහෙන් මිදෙනවා. තරහෙන් මිදෙනවා. ඒක එක පැත්තක්. ඒක ආනාපාන සති සමාධිය නෙමෙයි. ආනාපාන සති සමාධිය නම් මොකද කරන්න ඕන? තරහක් එනකොටම කොයි විදියෙන් හරි තරහෙන් මිදිලා තරහ නොගෙන මෛත්‍රිය කරන්න පුරුදු වෙන්න ඕන. මෛත්‍රිය කරන්නම පුරුදු කරගන්න ඕන. එතකොට ආනාපාන සති සමාධිය. රාගයක් එනකොටම ඒක කොහොම හරි දත් මිටි කාලා එකෙන් මිදී නිදහස් වීම නෙමෙයි කරන්න ඕන. අසුභය අනුපස්සනා කළා සුභ බව අත්හැරලා නෙක්කම්ම නිකාමලාභී තත්වයට පත් වෙන්න ඕන. එතකොට ආනාපාන සති සමාධිය පූර්ණ වෙනවා. ඒ අනුව ඊට පස්සේ ගැඹුරු තැන තමා අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන ඒ ප්‍රියමනාපදේ නිත්‍ය බව සුඛ බව අත්හරින්න ඕන. අර අප්‍රිය අමීරි ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කළෙත් ඒකත් නිත්‍යසේ සුඛසේ අත්සේ අරගෙන ඒකෙනුත් ඒක නිත්‍යසේ සුඛසේ අත්සේ නොගෙන ඒකෙනුත් මිදෙන්න ඕන. දෙකම අසුතවත් පු탁ජන පුද්ගලයෙක් තුල තරහක් ආවම තරහ නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා. ඒ වගේම රාගයක් ආවම ප්‍රිය මනාපදේ නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා අනුසය උපදිනවා. අනුසය උපදින්නේ මේ ප්‍රිය මනාපදේට නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති උනොත්. අප්‍රියාමිහිරි දේට සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති උනොත් අනුසය උපදිනවා. ඒ වගේම විපරිණාමය නොදැක්කොත් අනුසය උපදිනවා. මේ තුනම තේරුම් ගත්තොත් අනුසය නොඋපදවාම නිදහස් වෙන්න පුළුවන්, සමුදය නිරෝධ කරන්න පුළුවන්. එතකොට මේ ආනාපාන සති සමාධිය වඩන්නේ අනුසය නොඋපදවා ඉන්නත් සමුදය නිරෝධ කරන්නත්. මේක ටිකක් ගැඹුරු වචන වගේ පේනවා, තේරෙනවා. නමුත් මේවා සරල තේරුමක් අදහසක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් සමුදය නිරෝධ කරන්න දන්නවා නම්, හැබැයි ඒක කරන්න ක්‍රමයක් තියෙනවා. මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියා දුන්න මේ ආනාපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් සමුදය නිරෝධ කරන්නත් පුළුවන්. අනුසය නොඋපදවා අනුත්පාද නිරෝධයෙන්ම අනුසය නිදහස් වෙන්නත් පුළුවන්. දෙකම නිවන. දෙකම නිවන. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාම බෞද්ධයෝ නම් මේ සමුදය නිරෝධ කරන්නට දැනගත යුතුයි. සමුදය නිරෝධ කරන්නටයි දැනගත යුතුයි. දැන් ඔබ බෞද්ධයෝ හැටියට මේ සමුදය නිරෝධ කරන්නට ඔබ යම් නිවැරදි මාර්ගයක් පාරක් අනුගමනය කරනවා නම් සමුදය නිරෝධ කිරීමත් සමග ඔබට යමක් යථාභූත ඥාන දර්ශනයක් ලැබෙනවා. මොකද්ද? ඔබ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් ගත්තා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවය ඔබ තේරුම් ගත්තා කියන්නේ ඔබ ඔබේ හිතේ උපදින සමුදය ඔබටම නිරෝධ කරගත්ත හැකි. එහෙනම් ඔබ කවුද? එහෙනම් ඔබ කවුද? සමුදය නිරෝධ කරන්නට ඔබ දන්නා පුද්ගලයෙක් නම් ඔබ කවුද? ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. වෙන මොන සිල් ගත්තත් රැක්කත් දන් දුන්නත් වැන්දත් බණ භාවනා කළත් පින්කම් කළත් හොඳ යහපත් වැඩ කළත් මොනවා කළත් ඔබ සමුදය නිරෝධ කරන්නට නොදන්නවා නම්
ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තයි කියන්න බෑ. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයෙක් කියන්න නම් වෙන වචන වලින් කියතොත් ඔබ සමුදය හැටියට නිවැරදිව තේරුම් අරගෙන සමුදය නිරෝධ කරන්නට පුළුවන්කම ලැබෙන්න ඕන. සමුදය උපදින්නේ ප්‍රිය දෙයට ඇලීම නිසා. අප්‍රිය දෙයට ගැටීම නිසා. ප්‍රිය අප්‍රිය අතර බැරදිසේ මැනීම නිසා. දිට්ඨිගත වීම නිසා. ඉතින් ඒක නිසා ඔබ සමුදය නිරෝධ කළොත් ඔබ සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ඔබ සම්මා දිට්ඨියටපත් වුණා. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඔබ සෝතාපන්න ඵලයටපත් වුණා. ඔබ අරිය පරිේශනයක් කරන මිනිසෙක් බවට පත් වුණා. බලන්න කොච්චරනම්. හැබැයි මේ ඔක්කොම කරන්නේ සමුදය නිරෝධ කරන්න. මොකද කළ යුත්තේ? ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. ආනපාන සති සමාධිය නිවැරදිව භාවිතයට ගන්නවා නම් ඔබට සමුදය නිරෝධ කරන්න පුළුවන්. වෙන මොන ක්‍රමයකින්වත් බෑ. අර බත්තර මුල්ලෙන් ආපු මහත්තයට ප්‍රශ්නයක් තියෙනවා කිව්වනේ. ඒ මහත්තයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ අර නෝන. අවසරයි අරහතුන් වහන්සේ. මගේ ස්වාමියාගේ අම්මා දැනට මානසික ආබාධයකින් පෙළෙන අවුරුදු 15ක් විතර. මොකද්ද? මානසික ආබාධයකින් පෙළෙන අවුරුදු 15ක් විතර. කවුද? මහත්තයාද? මහත්තයාගේ අම්මා. ඔව්. එතකොට ඒක අපිට ඇත්තටම හරි දුකක්. ඔව්. ඒ දුකෙන් අපිට මිදෙන්න මොන වගේ උපදේශයක්ද ගන්න දැන් මෙහෙමයි. දැන් අම්මට වයස කීයක් විතරද? අම්මට වයස 60ක් වෙනවා දැන්. 60යි වෙන්නේ තාම. 70යි 70. දැන් අම්මා ඇවිල්ලාද අද නැහැ? අද ආවේ නැහැ. යා කතෝලික ආගමේ. ඒක වෙනසක් නැහැ. කතෝලික හෝ ක්‍රිස්තියානි හෝ හින්දු හෝ මුස්ලිම් හෝ කියන එක ඔව්. මේ මනුස්ස ගුණධර්ම වලට ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. වෙනසක් නැහැ. මේ සියලු මිනිස්යන්ට මේ බුද්ධ ධර්මය එක හා සමානව බලපානවා. මැරෙනවා නම්, දුකටපත් වෙනවා නම්, රෝගාබාධ වෙනවා නම්, නැවත නැවත උපදිනවා නම් ඒ සියලු දේ මිනිස්යන්ට උරුම දේ. ඒක ආගමනුව වෙන දෙයක් නෙමේ. කවුරු මොන ආගම්කාරය වුණත්, චීන වුණත්, ඉංග්‍රීසි වුණත්, ඇමරිකන් වුණත්, පොසත් වුණත්, දුප්පත් වුණත් මේ වගේ දේවල් ධර්මය එකයි. ඉතින් ඒක නිසා ඔබගේ ඒ අම්මට මහත්තයාගේ අම්මට නේද? මේකේ යම් ආකාරයක යම් කිසි කර්මයක් ඔය අම්මා පෙර කාලෙක කරලා තියෙනවා. මේ ජීවිත කාලෙ වෙන්න බෑ, ඊට පෙර වෙන්න පුළුවන්. හැබැයි ඒ කර්මය කරද්දී ඒ අම්මා ඔබත් ඒ කර්මය කරන්න අඩු ගානේ ඒ කර්මය කළාම ඔබ hina වුණා, ඒකට උපදෙස් දුන්නා, එක්කෝ ඒකට සතුටු වුණා. දැන් වෙන්නේ අම්මා ඒ කරපු කර්මය නිසා අම්මට ඒක ඵල විපාක දීලා ප්‍රතිසන් දීලා තියෙනවා. ඔබ එදා hina වුණ නිසා, එක්කෝ ඒකට උපදෙස් දුන්න නිසා, උදව් කළ නිසා දැන් අර අම්මගේ කර්මය නිසා ඔබත් ඒකෙන් යම් දුකක්, ඵල විපාකයක්, උපපීඩක උපඝාතක කර්මයක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් කරන්න තියෙන්නේ මේකට ප්‍රතිකර්ම කරන්න. මේ කර්මයට ප්‍රතිකර්ම කරන්න ඕන. ඒක තමයි අම්මට දැන් හොඳට සිහිය තියෙනවා නම් අම්මා මේ සියලු කර්මයන්ට මේ සංසාර ගමනේ කවදා කොතැනකදී මොනියම් ආකාරයකින් හෝ හිතෙන් කයෙන් වචනයෙන් ඒ අම්මා සීපත් කරන්න ඕන, කියන්න ඕන, මෙනෙහි කරන්න ඕන. සිතෙන් කයෙන් වචනයෙන් දැන හෝ නොදැන මාතින් මෙවන් වරදක්, පාපයක්, අවඩක්, අසාධාරණයක් යම් කෙනෙකුට යම් අවස්ථාවකදී සිදු වී තිබේ නම් ඒ සියලු කර්මයට, පාපයට, අවඩට, අකුසලයට මම කමා කරගනිමි, කමා කරගනිමි, කමා කරගනිමි. මට කමාව ලැබේවා, කමාව ලැබේවා, කමාව ලැබේවා කියලා කමා කරගන්න. කමා කරගෙන දැන් මිනිසෙක් හැටියට තුන් සිත පහදාගෙන පරම මෛත්‍රිය පතුරවලා පින් අනුමෝදන් කරනකොට අර කර්මයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඔබටත් ඔය
ඔය දේමයි ඔබත් ඔය අම්මට සම්බන්ධ වුණේ අම්මා වුණේ ඒ කර්මයට කරගහපු නිසා සම්බන්ධයක් ඇති වුණා. ඉතින් ඒක නිසා ඔබත් එවන් අතීතයේ යම් කෙනෙකුට තැනකට අවස්ථාවකට මේ වගේ අර උපඝාතක උපපීඩක කර්මයක් හෝ කරලා තියෙනවා නම් ඒකෙන් මිදී නිදහස් වන්නට ඔබත් කමා කරගෙන කැපකොට පින් අනුමෝදන් කළා පරම මෛත්‍රිය පතුරනකොට අර අම්මත් නිදහස් වෙනවා ඔබත් නිදහස් වෙනවා. හැබැයි එතෙන්දී පොඩි මේ කායික මානසික වශයෙන් දෙපැත්තෙන්ම මිදෙන්න ඕන. ඉතින් ඒක නිසා මේ මානසික වශයෙන් මිදී නිදහස් වෙන්න බෑ බේත් පෙති බීලා අර බටහිර හෝ ආයුර්වේද හෝ වෛද්‍ය විද්‍යාවෙන් බේත් හේත් කළා බෑ. මේකට හෙදකම කරන්න ඕන. මේ වෙද හෙද දෙකක්. වෙදකමෙන් කරන්නේ මේ తాවකාලික කූඩුව ගත සනීප කිරීම. නමුත් හෙදකමින් කරන්නේ හිත හදන එක. හිත පිරිසිදු කරන එක. හිත පිරිසිදු කරන්න තමා අර කමා කරගෙන පරම මෛත්‍රිය පතුරවලා කැපකොට පින් අනුමෝදන් කළා ඒ අනුව අර සංසාර ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් මේකට සතයක්වත් යන්නේ නැහැ මේ හෙදකම කරන්න. හැබැයි හොඳ දැනීමක් සියලු දෙනාට බෞද්ධ හැටියට තියෙන්න ඕන. මේ බෞද්ධයෝ නෙමේ මිනිස්සු හැටියට තියෙන්න ඕන. බෞද්ධ කියන එකේ තේරුම මේ භව උදුරා දැමීම. වෙන මොකක්වත් නෙමෙයි. බෞද්ධ කියන්නේ මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ දුකට හේතු වෙන දේ. හිත මේ දුක් විඳින්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ පවතින නිසා, තියෙන නිසා. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට කටයුතු කරන පුද්ගලයා බෞද්ධ. භව උදුරා දමන්නට කටයුතු කරන පුද්ගලයා. භව කියේ රාග භව, ද්වේෂ භව, මෝහ භව වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ දුකෙන් මිදී නිදහස් වෙන්න නම් මේ හෙදකම කරලා ඊට පස්සේ වෙදකමකුත් පොඩ්ඩක් කරන්න වෙයි. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලම අම්මත් ඔබ දෙපළත් තව දරුවෝ ඉන්නවා නම් ඒ අයත් මේ අම්මගේ තවත් දරුවෝ ඉන්නවා නම් සියලු දරුවනුත් එකතු වෙලා මේ අම්මට ආශිර්වාදයක් කරලා මේ අම්මට කරුණු පහදා දීලා මේ සංසාර මේ ගනුදෙනුවෙන් මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්නට මේක කරන්න ඕන. මේක බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ, කතෝලික වෙන්න ඕනේ නැහැ, හින්දු ඕනේ නැහැ, මුස්ලිම් ඕන කෙනෙකුට මේක සාධාරණයි. මේක කාටත් මේක තමා හේතුඵල දහම. ඒක නිසා මේක හේතුවක් නිසා ඔබ දැන් ඔබට උරුම වෙලා තියෙන ඵලයක්. ඔබ හේතුවෙන් මිදෙන්න කටයුතු කරන්න ඕන. එතකොට ඔය කමා කරගෙන කැපකොට පින් අනුමෝදන් කළා පරම මෛත්‍රිය පැතුරුවාම ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනකොට අර හේතුවෙන් මිදෙනවා. හේතුව මිදුනහම අර දුකෙන් මිදෙනවා, ඵලයෙන් මිදෙනවා. ඒ අනුව ඔබටත් සියලු දෙනාට මුළු පවුලටම යහපතක්, සිතක්, ශාන්තියක්, සුවයක් තමන්ට මේ සතියක් දෙකක් ඇතුළත ලබා ගන්න පුළුවන් තත්වයක් මේක. මේක මිනිස්සු දන්නේ නැහැ. මේ නොදන්නාකම කියන්නේ අඥානකම කියන්නේ අනුවණකම කියන්නේ ඕක නොදන්නාකමයි. මේක දැනගත්ත ගමන් ඔබට පුළුවන් මේ සියලු දුකෙන් මිදී නිදහස් වෙන්න. අවසරයි අරහතුන් වහන්ස අපි බෞද්ධයෝ හැමෝම අපේ කෙනෙක් මරණයටපත් වුණාම පාංශකූල කටයුතු කරනවා. ඒ පාංශකූල කටයුතු කරලා එම ප්‍රාණකාරයව සුගතිගාමී ගමනකට යොමු කරන්න පුළුවන්ද කියන එක. කිසිසේත්ම බෑ. ගොඩාක් අය බලාපොරොත්තු කරන අය බලාපොරොත්තු සුගතිගාමී ගමනකට යොමු කරන්න පුළුවන් කියන එක. මේක වැරදි මතයක්. මේ සුගතිගාමී තත්වයට පත් වෙන්න නම් මැරෙන්න ඉස්සෙල්ලා හොඳට මනස පිරිසිදුව තියෙන කාලේ හොඳ වැඩ, යහපත් වැඩ, නිවැරදි වැඩ කරන්න ඕන. තේරුණාද? හොඳ යහපත් නිවැරදි වැඩ කළොත් සුගතිගාමී වෙනවා. දැන් ඔය පාංශු කූලේ මහත්තයා කිව්වා සියලු බෞද්ධයෝ පාංශු කූලේ දෙනවා කියලා. නෑ, ඒක වැරදි සම්පූර්ණයෙන්.
මේ ලෝකේ බෞද්ධයොත් ඉන්නවා කෝටි ගාණක්. දැන් ලෝකේ ඉන්නවනේ මිනිස්සු කෝටි 750ක් විතර අද. මේ පාංශුකූලේ දෙන්නේ කවුද? මේ පාංශුකූලේ පිළිවෙතක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට කෙනෙක් මැරුණාම පාංශුකූලේ දෙන්නේ කවුද? සියලු බෞද්ධයෝ දෙනවද? නැහැ. කිසිසේත්ම ඔය කොරියාවේ, චීනේ, ජපන් රටේ, වියට්නාමේ, බුරුමේ, තායිවානේ මේවා රටවල් ඉන්නවා. බෞද්ධයෝ ඉන්නේ. කිසිම තැනක ওই පාංශුකූලයක් නැහැ. ඉන්දියාවේ නමින් හරි අර අම්බිත්තාර් මේ කායද මේ බෞද්ධයෝ ඉන්නවා ලක්ෂ ගාණක්. ඉන්දියාවේ නමින් බෞද්ධයෝ. එක්කෙනෙක්වත් පාංශුකූලෙ දෙන්නේ නැහැ. තව බොහෝ රටවල් වල බෞද්ධයෝ ඉන්නවා. පාංශුකූලෙ දෙන්නේ නැහැ. කවුද මේ පාංශුකූලෙ දෙන්නේ ඔය කෝටි 750ක් තරම් වූ මිනිස්යන්ගේ? මේ ලංකාවේ ඉන්න මෝඩ ගුඩ අන්තවාදී භක්තිමත් බෞද්ධයෝ පමණයි. මම මේ වචනේ පැහැදිලිව කියනවා මෝඩ ගුඩ අන්තවාදී භක්තිමත් බෞද්ධයෝ පමණක්මයි මේ මෝඩ ක්‍රියාව කරන්නේ. හැබැයි ඒක වරදක් වෙන වැඩක් නෙමෙයි. නමුත් වැඩක් ඇති වැඩකුත් නෙමෙයි. දැන් ඇත්ත වශයෙන්ම මේ බුදුහාමුදුරුවෝ කොහේවත් පාංශුකූලයක් දෙන්න කිසි තැනක කියලා නැහැ. බුදුහාමුදුරන්ගේ දෙයක්ුත් නෙමෙයි මේ පාංශුකූලේ. දැන් බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ අර බමුණු මතයක් තිබුණා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙරත් රටේ මේ යම් කෙනෙක් මරණයටපත් වුණාම ඒ පුද්ගලයාව ඒ ගෙදර තිබුණු හොඳම රෙදි කඩෙන් ඔතලා මලමිනිය ඒ කාලේ බැලළුවේ නැහැ, පිච්චුවේ නැහැ, කනත්තකට කැලෑවකට ගඟක් අයිනකට ගෙනිහින් දැම්මා. මෙන්න මේ අර මිනිය එතුව රෙද්දට කිව්වා පාංශුකූලේ කියලා. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයෝ බෝසත්තුමා බුදු වෙන්නට පෙරත් බුදු වුණාට පස්සෙත් බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා මේ මිනි ඔතපු රෙද්ද හොඳට අරගෙන අර ජරාව ගැවිච්ච මලමිනිය ඔතපු රෙද්ද අරගෙන හොදලා සුද්ධ කරලා ඊට පස්සේ කඩ කපලා ඊට පස්සේ මහලා ඊට පස්සේ පඳු ගහලා ඒක සිවුරක් හැටියට පාවිච්චි කරගන්න පුළුවන් කියන එක කිව්වා. එහෙමයි කිව්වේ. නමුත් ඒක බෝසත්තුමා බුදු වෙන්න ඉස්සෙල්ලත් ඔය බමුණු මතේ තිබුණා. ඒක ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කවදක්වත් පාංශුකූලය කියන එකක් අනුදැනවදාරේ නැහැ. නමුත් මේ බුද්ධ ආගම ආවට පස්සේ පසු කාලීනව මේ සම්මත බෞද්ධයෝ අර තමන්ගේ කෙනෙක් මිය පරලොව ගියාම මේ පාංශුකූලෙ දෙනවා කියන එකක් සම්මතයකින් කරන්න පටන් ගත්තා. ඒක සම්මතයක්. ඒකෙන් අර මිය පරලොව ගිය මිනිහට යහපතක් වෙනවයි කියලා හිතන්නත් අමාරුයි. ජීවත් වෙලා ඉන්න පුද්ගලයාට යහපතක් වෙන්නෙත් නැහැ පාංශුකූලෙ දුන්න තරමට. නමුත් මේ මිය පරලොව ගිය පුද්ගලයාටත් ජීවත් වෙලා ඉන්න අයටත් ඒ මරණය මතක වස්තු පූජා කිරීමේ අවස්ථාවේ එහෙම නැත්නම් පාංශුකූලෙ දෙන අවස්ථාවේදී මේ ධර්මය කරුණු පහදා දීලා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජිත්වා නිරුද්ධಂತಿ මේ ගාථාවේ තියෙන හරයාර්ථය තේරුම් කරලා දුන්නොත් අන්න ඒක වටිනවා ඔය පාංශුකූලෙ දෙනවා වගේ 100,000 ගුණයක්. ඔබටත් මේ ඉරණමටම ගොදුරු වෙන්න වෙනවා. ඔබත් මේ වතක් නිත්‍යසේ අරගෙන තියෙන්නේ. අනිච්චා වත සංකාර. එනිසා ඒ පුද්ගලයාට මේ දහම තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මේ මරණය අවස්ථාවේ අර පාංශුකූලයක් දීලා ඔය තව මොන හරි මේ අර වගේ ඒ වගේ වැඩ කරලා කියනවට වඩා බොහෝ වටිනවා ජීවත් වෙලා ඉන්න අයටත් අර මරණය ගෙදර ආපු සියලු දෙනාටත් මතක් කරන්න ඕන සිහිපත් කරන්න ඕන ඔබටත් මේ ඉරණමමයි උරුම වෙන්නේ. මේකමයි වෙන්නේ. ඔබටත් මේ මරණයට මුහුණ දෙන්න වෙනවා. මරණයට ඉස්සෙල්ලා ඔබ මේ මරණයෙන් මිදෙන්න කළ යුතු
ක්‍රියාකාරකම් කොටසක් තියෙනවා. ඒක තමයි ආනාපාන සති සමාධි භාවනාව නිවැරදිව භාවිතා කිරීම. එහෙම කළොත් ඒ පුද්ගලයාට ඒ ගාථාවේ තියෙන තේරුම ඒකයි. නැතුව මේ පාංශුකූලේ කතාවක් නෑ. නමුත් මිනිස්සු හිතනවා මේ පාංශුකූලේ කියන එක විතරක්. ඒක වැරදි. ඒක තමයි මේ වරද සිද්ධ වෙලා තියෙන්නේ. මේ පාංශුකූලේ දෙන්නේ ලෝකේ ඉන්න ඔය බෞද්ධයෝ කියන මිනිස්සුන් එහෙම නැත්නම් ජනතාවගෙන් මේ ලංකාවේ ඉන්න ඊටාම ලෝක ජනගහනෙන් 0.1%ක්වත් නැහැ. 0.1%ක්වත් නැත. අනිකයි කොහෙවත් දෙන්නේ මේක අපේ මං විවෘතව කියනවා නම් මේක අර සම්මත පන්සල් මේක ආයුධයක් කරගෙන උඹලා පාංශුකූලෙටවත් එන්නේ නැහැ උඹලා අපි කියන විදිහට කරන්නේ නැත්නම් ඈ එහෙමයි කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්, වැරදි මතයක්, වැරදි ක්‍රියාවක්. ඒක ධර්මයට නොගැලපෙන දෙයක්. පරමයිත්‍යයට වැරදි දෙයක්. ඒක මේ ආගමේ හදාගත්ත ආයුධයක්. දැන් අපි හිතමු මේ ධර්මය අහලා කොයි විදිහෙන් හරි සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙකුට පාංශුකූලේ දුන්නත් නැතත් බාධකයක් වෙනවද? නිවන්ට බාධකයක්ද? නෑ. සෝතාපන්න ඵලයට පත් වුණා නම් ওই පාංශුකූලේ එකක්වත් වැඩක් නෑ. ඈ? ඔය පින්කම් එකක්වත් වැඩක් නෑ. දැන් මේ රටේ මිනිස්සුන්ට බොහෝම වැරදි මතයක් දක්වලා තියෙනවා මේ පින්කම් කරලාමයි නිවන් දකින්න ඕන කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. එහෙනම් ආලෝකයක්ෂ පින්කම් කළාද? සෝතාපන්න ඵලයටපත් වුණා. අඟුලිමාල පින්කම් කළාද? 999ක් මරලා අරහත් උනේ. සන්තති අමාත්‍ය යුද්ධ කළා ජය අරගෙන බුදුහාමුදුරන්ගෙන් එක වචනයක් එක බණපදයක් අහලා අරහත් ඵලයටපත් වුණා. පුක්කුසාති රජු රජකම් කළා. බුදුහාමුදුරන්ගෙන් පිදුරු මඩුවකදී පැය භාගයක් බණ අහලා අනාගාමී ඵලයටපත් වුණා. පින්කම් කළාද? නෑ. පින්කමෙන් කවදක්වත් නිවන් දකින්න බෑ. පිනෙන් පැවැත්ම සුගතිය දික් වෙනවා. පිනෙන් දික් වෙන්නේ මොකද්ද? පැවැත්ම සුගතිය. දැන් මෙහෙමයි මේ බුද්ධ දේශනාවේ තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. පින්කම් කළා පින උපාදානය කරගත්තොත් පින ශේෂ වුණොත් අනුසය හැටියට ඉතුරු වුණොත් සුගතියක උපත ලැබලා දෙව් සැප රජ සැප ලැබ නිවන් දැකීම ප්‍රමාද වෙනවා. එතකොට පුඤ්ඤාභි සංඛාර වලින් නිවන ප්‍රමාද වෙනවා, සුගතියක උපදිනවා. හැබැයි දුක ඉවර වුණේ නැහැ. අපුඤ්ඤාභි සංඛාර කළොත් පවෙන් නිවන වැහෙනවා, පව ශේෂ වෙනවා. ඒ අනුව හතර අපායේ උපදින්න වෙලා පව්කම් ගෙවන්න වෙනවා, දුක් විඳින්න වෙනවා. ඒ වගේම ධානයේ ඉතුරු වෙලා අනිඤ්ඤාභි සංඛාර ධානයේ ශේෂ වුණොත් අර අසඤ්ඤ තල හතරක බ්‍රහ්ම තල හතරක ඉපදිලා නිවන වැහෙනවා, නිවන ප්‍රමාද වෙනවා, නිවනට බාධක වෙනවා. ඒක නිසා මේ බුද්ධ දේශනාවේ හොඳට තේරුම් ගන්න ඕන වචන තුනක්, මේ නිවන වහන වචන තුනක්, මේක ක්‍රියාකාරකම් තුනක්. පුඤ්ඤාභි සංඛාර වලින් පින ශේෂ වෙලා නිවන වැහෙනවා. අපුඤ්ඤාභි සංඛාර වලින් පව ශේෂ වෙලා අකුසලයේ ශේෂ වෙලා නිවන වැහෙනවා. අනිඤ්ඤාභි සංඛාර වලින් ධානය ශේෂ වෙලා ඉතුරු වෙලා නිවන වැහෙනවා. මේ තුනෙන්ම නිවන වැහෙනවා. මේක හොඳට බෞද්ධයෝ තේරුම් ගන්න ඕනේ. නමුත් අද වන විට මේ බුද්ධ ආගම, මේ මහායාන බුද්ධ ආගම මේ ලංකාවේ තියෙන 99%ක් මේ මහායාන කියන බුද්ධ ආගම, මේක මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ ධර්මයක් නෙමෙයි, තේරවාදී බුද්ධ ධර්මයක් නෙමෙයි, මේක ඉන්දියාවෙන් ආපු මහායාන බුද්ධ ආගම. මේ මහායාන බුද්ධ ආගමේ අද තියෙන්නේ සියලු පන්සල් වල සම්මත ඔය පුඤ්ඤාභි පින ශේෂ වෙන වැඩවල. ඒ වගේම පව ශේෂ වෙන වැඩවල, ඒ වගේම ධානයේ ශේෂ වෙන වැඩවල තුනෙන්ම නිවන වැහෙනවා. එහෙම නැත්නම් ඔය අද බුද්ධ ආගමේ තියෙන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර තුන පමණයි.
නිවනට අදාළ වන ශේෂයක්වත් ක්‍රියාකාරකම් ආගමික නැත. බුද්ධ ආගමිත් නැහැ, මහායාන ආගමිත් නැහැ, කතෝලික ආගමිත් නැහැ, ක්‍රිස්තියානි ආගමිත් නැහැ. මේක තියෙන්නේ එකම ධර්මය, බුද්ධ ධර්මය. ඒක භව උදුරා දමන ධර්මය. බුද්ධ කියන්නේ භව උද්ද. බුද්ධ කියන්නේ වචන දෙක භව උද්ද කියන වචන දෙක එකතු වුණාම තමයි බුද්ධ වුනේ. රාග භව, ද්වේෂ භව, මෝහ තමයි හිතෙන් උදුරා දාන්න ඕනේ. අවසරයි අරිහතුන් වහන්සේ. එහෙමද? අවසරයි අරිහතුන් වහන්සේ. මම මේ දැන් කාලෙක ඉඳලා මගේ මේක ණය ගනුදෙනු ප්‍රශ්නයක්. මට මේ ණය ප්‍රශ්නයක් විසඳ ගන්නයි අහන්නේ. මේ කාලෙක ඉඳලා මේ රත්තරන් බඩු දෙකක් තියලා තියෙනවා මේ පන්සලකට හරි මේ මොකකට හරි ඒ වගේ ආරාමයකට පූජා කරන්න. මම ඒ අවුරුදු 10කට විතර උදේදී එහෙම හිතලා අරන් තිබ්බට දැන් මං ගොඩක් පන්සල් වලට මේ මෙහෙණි මේ අපේ මග යන මෑණිවරුන්ට ඒ වගේ දේවල් වලට මේ ස්ථාන හදන්නත් උදව් කරා. පස්සේ මට හිතුණා දැන් මම අනුන්ට කර ඉන්න ඕනේ මම තැනක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා අර රත්තරන් බඩු ටික උගස් කරලා ඒකේ උගස් කරන්නේ මොකටද විකුණලා දාන්නේ? ආයි උගස් කළා තවත් ප්‍රශ්නයක්. ඔව් උගස් කළා ඒක තව කෙරවලක් ඉතුරු වෙනවා. මං අහන ප්‍රශ්නේ මේකයි. දැන් බැංකුවක තියලා ඒක එහෙමම නොගෙව හිටියොත් ඒකෙන් මං ණයක් වෙනවද කියලා. ඔව් දැන් මෙහෙම. මම බඩු ටික තිබ්බා. බැංකුවකට තියලා ඔව් උගස් කළා සල්ලියක් ගත්තොත් ඔබේ හිතේ තියෙනවා මගේ අර රත්තරන් බඩු දෙක කොහෙද තියෙන්නේ? ඔව් කොයි වෙලාවෙ හරි බේර ගන්න ඕනේ. බේර ගන්න අදහසක් නැතුව තිබ්බොත් ඉතින් එහෙමනම් විකුණා ගන්න එක ඊට වැඩිය කොච්චර ලේසිද? විකුණන්න මට කෙනෙක් හම්බ වෙන්නේ නැති හින්දා මං එහෙම හිතුවේ. ඒකේ විකුණ ගන්න කෙනෙක් හම්බ වෙන්නේ නැත්නම් ඒ උකස් බඩු ගන්න තැනකට බැංකුවකට හරි උකස් බඩු ගන්න තැනකට හරි පුළුවන් තරම් උපරිම ගාලා එහෙමනම් සම්පූර්ණයෙන්ම අදහස අත්තරින්න ඕන ආයි බේරගන්නේ නැහැ. හැබැයි සමහර විටක ඒ රත්තරන් බඩු දෙක නැවත ඔබේ හිතේ ශේෂයකින් හරි මතු වුණොත් උපාදානය ඒක පොඩි ණයකට හේතු වෙනවා. හේතු වෙනවා. ඒක මම මේක උකස් තියලා සල්ලි ගත්තේ කියලාවත් හිතන්න ඕනේ නැහැ. හැබැයි විකුණලා සල්ලි ගත්තා නම් ඒක ඉවරයි. එතනින් ඉවරයි. ඒක එතනින් ඉවරයි. ඉවරයි. නමුත් උකස් තියලා ගත්තාම ඕක ඒක හිතේ වැඩ කරනවා. හිතේ වැඩ කරනවා විතරක් නෙමෙයි අර උකස් කාර්යොත් තමයි ඔබට රිමයින්ඩර්ස් දෙන්න පුළුවන්, එවන්න පුළුවන් මේක මේ බේර ගන්න අරවා මේවා කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට අරක හිතේ වැඩ කළා ඒක වැඩක් වෙන්නේ. අනිපාර සමහර විටක ඔබගේ දූ දරුවා හරි ඥාති හරි තේරුම් ගත්තොත් මේක අපේ රත්තරන් බඩුවක් කියලා ඒගොල්ලෝ බේර ගන්න පුළුවන්. එහෙමත් කෙලවරක් හිටින්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් මේ ණය ගන්න දෙනුවකට ශේෂ වෙන්නේ නොවන විදිහට කටයුතු කරන්න ඕනේ. ඉව අවසන් කරන්න ඕනේ. සබ්බ උපදී පජාති කරන්න ඕනේ. එහෙමයි ස්වාමී. තව මේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මගේ යාළුවෙක් කිව්වේ එයා මේ දැනට මේ වයස අවුරුදු 70ක් විතර වෙන මහත්තයෙක්. ඒ මහත්තයා කිව්වා මේ එයා තරුණ කාලේ මේ ගෑනු ළමයෙකුට කැමැත්තෙන් හිටියලු ආදරේ මේ විවාහ වෙන්න. නමුත් ඔහු විවාහ වුණේ නැහැ. ඊට වෙනත් කෙනෙක් එක්ක විවාහ වුණේ. එතකොට දැන් ළමයිතුත් හදලා ගොඩක් කල් ගිහිල්ලා එයාට සින්දුවක් ඇහෙනවා. සින්දුවක් ඇහෙනකොට මේ අර කලින් අර ගෑනු ළමයා ගැන සිහිපත් වෙනවා. සිහිපත් වෙනවා. ඉතින් ඒකට මේ නිතර සිහිපත් වෙන හින්දා ඒකට මොකද්ද කරන්න කියලා මගෙන් ඇහුවා. ස්වාමීන් වහන්සේගෙන් මම ඒක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අයි අර නැවත මොකක් හරි එකක් නිසා අර කාම විතක්ක ਵਿਚාර පවත්වනවා. මොකද්ද? දීගංවා. අර දීර්ඝ සංසාරේ බැඳීමක් තිබුණා, සම්බන්ධයක් තිබුණා. අර කවදා හරි දැකලා පුරුදු වෙලා යාළු වෙලා යම් පහසක් ආස්වාදයක් තිබුණ නිසා ඒක නිත්‍ය වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙනවා. ඒක හිතේ මුල් බැහැගෙන. ඒකයි අර නැවත කාම විතක්ක ਵਿਚාර පවත්වන්නේ. එතකොට ඔය කාම විතක්ක ਵਿਚාර පවත්වනකොට ඕක අයින් කරන්න පුළුවන් වෙනවා. ආනපාන සති සමාධිය වඩලා අනිච්ච දුක්ඛං විපරිණාම ධම්මං වැඩුවත් අසුභානුස්සතිය වඩලා පුළුවන්.
එහෙම නැත්නම් පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික මනසිකාරය පවත්වලා මේක තේරුම් ගත්තත් මේකෙන් මිදෙන්න පුළුවන්. මේක කිසිසේත්ම මේ පැවැත්මට හේතු වෙනා මිසක් නිවනට උපකාර වෙන දෙයක් නෙමේ. ඔය උපාදානය, ඔය නිත්‍ය වූ සුඛ වූ අත්ත වූ දේ. ඒක නිසා ඒකෙන් පුළුවන්ම තරම් ඉක්මනට මිදෙන්න ඕන, නිදහස් වෙන්න ඕන. ඒ වගේ සිතුවිලි පවත්වන එක නිවනට බාධකයක්. ඒකෙන් මිදෙන්න ඕන. මිදුන ගමන් හරියට හරියනවා. ස්වාමීන් වහන්සේ ඒ ස්ත්‍රී රූපේ මතක් වෙනකොට මේ අර කෙස්ලොම් නිය විදියට බලන එකත් එතන ඒක තමයි පටික්කුල මනසිකාර පබ්බේ කිව්වේ. ඒ පුද්ගලයාත් ඒ ප්‍රිය මනාප මිහිරි මధుර රූපයත් කේසාලෝමානකා දන්තා හැටියට කොටස් කළ බැලුවාම අසුචිනෝ පච්චවෙක්කටි කළාම ලෙහෙල බැලුවාම බෙදලා බැලුවාම මෙතනත් ඔය නිච්ච කරගන්න සුඛ කරගන්න අත්ත කරගන්න දෙයක් නැහැ. මේකේ සත්ව පුද්ගල සංඥාවක් හැටියට දකින්න කෙනෙක් නැහැ කියලා තේරුම් ගත්තාම ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒක පටික්කුල මනසිකාර පබ්බේ, ධාතු මනසිකාර පබ්බේත් එහෙමයි, නවසීවතික මනසිකාර පබ්බේනොත් මිදෙන්න පුළුවන්. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අවසරයි අරහතුන් වහන්ස. පටික්කුල මනසිකාරයේදී ඒ අසුචි වන කොටස් වල ක්‍රියාකාරීත්වයන්ද අර පටියෙන් එකට එකතු කරගන්නේ. දැන් මේ ක්‍රියාකාරීත්වය කරන්න ඔය කොටස් 32ම එකතු කළානේ. එහෙමයි. ඔය කොටස් 32ේම එකතුවෙන් තමයි කාය කියන ක්‍රියාකාරීත්වය කරන්නේ. එහෙමයි. අපි බෙදලා බලනකොට කොටස් 32කට මෙතන මේ ක්‍රියාකාරීත්වය කරන ඔය කෙස් වලිනුත් ඔය ක්‍රියාකාරීත්වය නෑ. නියපොතු දත්ම් එක එක කොටස බෙදලා බලනකොට ඒ ක්‍රියාකාරීත්වය කරන්නේ නෑ. ඊට පස්සේ මේ ක්‍රියාකාරීත්වය කරන්නේ මොකකින්ද කියලා හරියට තේරුම් ගන්නවා. මේ විඥාණය තමයි මේ ක්‍රියාකාරීත්වය කරන්න මුල් වෙන්නේ. මොකද්ද මේ ක්‍රියාකාරීත්වයට ඔය කෙස්ලොම් නාර ඔය ඔක්කොම උපකාර කරගෙන මේ ක්‍රියාකාරීත්වය කරන්නේ විඥාණය. එහෙමයි. එතකොට මේ විඥාණය අපි තේරුම් ගත්තේ නැති හින්දායි අර සත්ව පුද්ගල සංඥාවක්, ඝන සංඥාවක් ඒ පුද්ගලයා ගාව තියෙන්නේ. ඒ ඝන සංඥාව දුරු කරන්න, සත්ව පුද්ගල සංඥාව දුරු කරන්න මේ විඥානයේ මේ සියලු දේ නිච්චසේ සුඛසේ අත්සේ ගන්නවා බව තේරුම් කරන්න තමයි මේ පටික්කුල මනසිකාර පබ්බය. කුලකය පටිය ලෙහෙලා ගලවලා බෙදලා බලනවා. විභංග කරලා බලනවා. ඒකයි මේ කරන්නේ. අපි හිතමු උදාහරණයක් හැටියට ඔබ දැක්කොත් ලස්සන ප්‍රිය මනාප ලස්සන ළමයෙක්. තරුණ හොඳ කඩවසම් ළමයෙක් දැක්කා. මේ ළමයාට ඒ රූපේට ඔබ ප්‍රියමනාප කැමැත්තක් ඇති වෙනවා. ආසාවක් ආදරයක් ඇති වෙනවා. දැන් මේක ඔය කෙස්ලොම් නහර ඇටියට බෙදලා බැලුවොත් මේක මේ කෙස් ගොඩක්, රොම් ගොඩක් මේ වගේ ඔබ සත්වයේ පුද්ගලයෙක් හැටියට නෙමෙයි දකින්නේ. ඔබ ලස්සන රූපයක් නැහැ. ආම ගැහුවට පස්සේ මේකේ ලස්සන කමක් නැහැ. ඉතින් ඒක නිසා අර අසුචිනෝ පච්ච වෙක්කති කිව්වේ මේ සුචි බව අත්හරිනවා. මේ හිතේ තියෙනවා සුභ බවක්, සුචි බවක්, සුඛ බවක්. ඒක අත්තරින්නයි සුභ බව, සුචි බව, සුඛ බව අසුචිනෝ පච්ච වෙක්කති. අර මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තචපරියංකය මෙහෙම බෙදලා බලන්න බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ අර අසුභය අනුපස්සනා කළා. මේකේ සුභ බව, සුන්දර බව හිතෙන් අයින් කරන්න පුළුවන් වෙනවා. ඒ අනුව ඝන සංඥාව දුරු කරනවා. නිච්චසේ සුඛසේ ආත්මසේ ගන්න දෙයක් බව නැති බව වෙනවා. අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන එක යථාපරිදි තේරුම් ගන්න පුළුවන් බෙර. වෙන විදිහටයි මේ පටික්කුල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, නවසීයෝතික මනසිකාර පබ්බය කියන සියලු දේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළා තියෙන එකත් ආනපාන හැටියට ගන්න ඕන. භාවිතා කරන්න පුළුවන්. ඒ පබ්බේ අර කාය කියන එක යෙදෙන්නේ කොතනටද? කාය කියන්නේ මේ කාය 36ක්. අර මුලින්ම තියෙනෝනේ කාය කියලා දැන් පටික්කුල මෙහෙමයි. මේ මාගදී භාෂාවේ තියෙන කාය කියන එක සිංහල භාෂාවේ තියෙන කය නෙමෙයි. එහෙම. කය කියන වචනේ සිංහල භාෂාවේ එකක්, මාගදී භාෂාවේ තියෙන කය නෙමෙයි කාය. සක්කාය දිට්ඨි. කායගත සතිය. චක්කු කාය රූප කායට පටිච්ච වෙනවා. සෝත කාය සද්ද කායට පටිච්ච වෙනවා. ගන්ධ කාය ගාන කායට, જીවහා කාය රස කායට
කාය කාය පොට්ටබ්බ කායට මනෝ කාය ධම්ම කායට. ඒ අනුව විඥාන කාය උපදිනවා. මේ කාය තුන එක වුණාම සම්පස්ස කාය වෙනවා. සම්පස්ස කාය නිසා වේදනා කාය වෙනවා. වේදනා කාය නිසා තණ්හා කාය තියෙනවා. තණ්හා කාය නිසා උපාදානය සිද්ධ වෙනවා. එතකොට මේ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ කාය කිව්වේ මේ ශරීර කූඩුව හෝ කය නෙමෙයි. එහෙනම් මොකද්ද? ක්‍රියාකාරීත්වය. ක්‍රියාවක්. මේ ක්‍රියාවක්. චක්කු කාය රූප කායට පටිච්ච වුණාම චක්කු විඥාන කාය වුණාම අන්න ක්‍රියාවක් සිද්ධ වෙනවා. මේ සියලු ක්‍රියාකාරකම් කරන්නේ මේ කාය පටිච්ච වීමෙන් නිසා. සබ්බ කාය පටිච්ච වීම නිසා. ඒ මිසක් ශරීර කූඩුව නෙමෙයි. මේ ශරීර කූඩුව තමයි මේකේ උපකාර කරගන්නේ. නමුත් මේකේ කාය වෙන්නේ හිතෙන්. ඔය විඥාන කාය උපදින්නේ හිතේ. ඒ අනුව තණ්හා කාය ඇති වෙන්නේ හිතේ. ඒ අනුව උපාදාන කාය වෙන්නේ හිතෙන්. මේ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කාය තේරුම් ගත්තට පස්සේ මේ උපාදානයෙන් මිදෙන්න පුළුවන්, තණ්හාවෙන් මිදෙන්න පුළුවන්. තණ්හාවෙන් මිදෙන්න, උපාදානයෙන් මිදෙන්න තමයි මේ කාය සබ්බ කාය පටිසංවේදී අස්සසිස්සාමීති, සබ්බ කාය පටිසංවේදී පස්සසිස්සාමීති තේරුම් ගන්න ඕන. දැන් ඒ අවස්ථාවේදී දැන් ඝන සංඥාව ගැන කියුණා. දැන් සංඥාව කිව්වේ දැන් ඒ දැනීම එකතු කර ගැනීම රාගෙන් දේශයෙන් මොහෙන් දැනීම එකතු කිරීම සංඥාව. ඔව් දැනීමක් එකතු කරගත්තට එතන දැන් අපි හිතමුකෝ මේ වත්තේ පොල් ගස් දකිනවා අපි. අපිට පොල් ගස් කියලා දැනීමක් තියෙනවා. අපේ හිතේ තණ්හාවක් ඇති වුණාද, උපාදානයක් ওই පොල් ගහ ගෙදර ගෙනියන්න ඕන කියලා හිතුවද? නෑ. හැබැයි මේ පොල් ගහ අපි දැක්කාම චක්කුකාය රූපකායට පටිච්ච වුණාම ඊට පස්සේ අපේ හිතේ සංචේතනා පහළ වෙනවා. සංපස්ස වෙනවා. සංකාර කරනවා. උදය වෙනවා. සමුදය බී වෙනවා. අන්න ඒකයි වරද. දැන් කොහොමද මේක වෙන්නේ? දැන් අපි හිතමු ওই පොල් ගස් තියෙනවා. අපි මේ පොල් ගස් දැක්කට ওই පොල් ගහක් අපේ ගෙදර ගෙනියන්න හදන්නේ නැහැ. පොල් ගහ මගේ කරගන්න හදන්නෙත් නැහැ. පොල් ගහ හැටියට දැක්ක එතනින් ඉවරයි. නමුත් ඔබට යම් කිසි ආකාරයකට කවුරු හරි කිව්වොත් මේ වත්තේ එක පොල් ගහක් තියෙනවා. මේ පොල් ගහේ හැම වල්ලෙම ගෙඩි 30ක් 40ක් මල් වගේ හැම වල්ලෙම මේ වගේ ලස්සනට හොඳට පොල් ගහක් තියෙනවා. ඔබට මේ පොල් ගහ බලන්න හිතෙනවා. මේ පොල් ගහ දැක්ක හැටියේ එක පාට ඔබ පටිච්ච වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා. වේදනාවක් ඇති වෙනවා. මටත් මේ වගේ පොල් ගහක් හදා ගන්න ඕන. මේ පොල් ගහක් හදාගත්තොත් මුළු මාසෙටම කන්න පොල් ගන්න පුළුවන්. කොහෙන්ද දන්නේ පැලයක් ගන්න. මොනවද දන්නේ දැම්ම පෝර. කොහෙද මං වත්තේ පොල් ගහ හිටවන්නේ පැලේ. කායෙන්ද පොල් පැලයක් ඉල්ල ගන්න. මේ සංචේතනා පවත්තලා අර පොල් ගහ පිළිබඳව නන්දති අභිනන්දති. කැමැත්තක් ඇති වෙනවා. ඒ අනුව අජ්ජෝසාය තිට්ඨති. මේක මුල් බෑ ගන්නවා හිතේ. ගෙදර ගිහිල්ලත් කතා කරනවා මෙහෙම පොල් ගහක් තිබුණා අපේ වත්තේත් හිටවගත්ත හොඳයි. දැන් පොල් පැලේ හොයනවා. අන්න සම්පස්ස වෙනවා. අන්න සංකාර කරනවා. අන්න සම්බන්ධයක් ඇති වෙලා සමුදය උපදිනවා. අන්න තණ්හාවෙන් පොල් ගහ උපාදානය කරගන්නවා. අන්න බැඳීමක් ඇති වෙනවා. ඔන්න ඕක තමයි මේ ක්‍රියාකාරීත්වය. අවසරයි සයන්ස්. ඒ වැරදි පැත්තට. දැන් වැරදි පැත්තට ඒක. දැන් අර පොල් ගහ දැක්ක හැටියේ මේ පොල් ගහ හොඳ ලස්සන පොල් ගහක් එතනින්ම අවසාන කළොත් අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං එක්ක අනිසිතෝච විහෙරති නච්ච කිංච ලෝකේ උපාදීති එතනින් ඉවරයි. හැබැයි කවුරු හරි ඔබට මේක පොල් පැලයක් ගෙනත් දුන්නොත් ඒ පොල් පැලේ මෙහෙමයි කිව්වට ඒක හිතව ගත්තට ඒක වරදක් නෑ. ඒකෙන් ඔබේ හිත කිලුට වෙන්නේ නෑ, සංපස්ස වෙන්නේ නෑ, අනුසය උපදින්නේ නෑ, මොකක්වත් නෑ. නමුත් ඔබ අර පොල් ගහ දැකලා ඔබේ හිතේ උපාදානයක් තණ්හාවක් ඇති වෙලා ඔබ පොල් පැල හොයන්න ගියොත්, ඔබ පොල් පැල හිටවන්න ගියොත් අන්න ඒකෙන්දි ඊට පස්සේ බැරි වෙලාවත් ඔය පොල් පැලේ හිටවපු දවසේ මොහොරු ගලවගෙන ගියොත්, හරකෙක් කෑවොත්, වතුර දාන්න බැරි වෙලා නියඟට මැරුණොත් ඔබට දුකක් ඇති වෙනවද, ශෝකයක් ඇති වෙනවද? ඇති වෙනවා. ඒක තමයි හේතුඵල. සයන්ස් ඝන සංඥාවයි දුව සංඥාව අතර වෙනස මොකක්ද? ඝන සංඥාව කියන්නේ සත්වයක පුද්ගලයෙක් හැටියට අපි යමක් දකිනවා. දුව සංඥාව කියන්නේ මේ හේතුඵල පරම්පරාවක්සේ දකිනවා.
හේතුවයි ඵලයයි හේතුවයි ඵලයයි හේතුවයි හැටියට දිගටම පවත්වාගෙන ආපු හැටියට මේ හේතුඵල කඩන්න පුළුවන් වෙනවා. ඒක අද්දුව සංඥාව. ඝන සංඥාව බින්දින්නත් පුළුවන්, දුව සංඥාව බින්දලා අද්දුව සංඥාව ඇති කරගන්නත් පුළුවන්. ඒ අනුව ඒකට බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. මේ ඝන සංඥාව දුව සංඥාව තියෙන තාක්කල් පුද්ගලයෝ බැඳිනවා. අර අතීතයයි නූපන් අනාගතයයි බැඳින්නේ දුව සංඥාවෙන්. පාලමක් හැටියට වර්තමාන තුල නැහැ දුව සංඥාව තියෙන පුද්ගලයා තුලත් ඝන සංඥාව තියෙන පුද්ගලයාත් වර්තමානයේ නැහැ. එක්ක අතීතේ එක්ක නූපන් අනාගතේ. සයනස දැන් මේ සංඥා ඥා කිව්වේ දැනීම වගේනේ. එතන ඥාන කියන්නේ දැනීම නැති කරන අදහසද? ඥාන කියන්නේ හොඳ පැත්තටත් යන්න පුළුවන්, නරක පැත්තට යන්න. ප්‍රඥා කියන්නේ ප්‍රකෘති පිවිතුරු පිරිසිදු ඥානය ප්‍රඥා. විකෘති විසම ඥානය විඤ්ඤා. ඥාන කියන්නේ ඒකට අතරමැදි දෙපැත්තටම යන්න පුළුවන් දේ ඥාන. ඥාන විඤ්ඤා වෙන්නත් පුළුවන්, පඤ්ඤා වෙන්නත් පුළුවන්. ත්‍රිපරිවර්තේ. විඤ්ඤා ඥාන පඤ්ඤා ත්‍රිපරිවර්තේ. එහෙම. අවසරයි. මට අවුරුදු 29ක පුතෙක් ඉන්නවා. ඇහෙන්නේ නැහැ මොකක්ද? අවුරුදු 29ක පුතෙක් ඉන්නවා මට. ඉතින් එයාට විවාහ යෝජනා ගේනකොට මේ කේන්දර අරන් බලන්න ගියාම කියනවා මේ කේන්දරේට විවාහයක් සහකාරියක් පතලා නැහැ කියලා. කාටද? පුතාටද? මගේ පුතාට. ඔව්. ඉතින් ස්වාමීනාස මේ මට ඉතින් දැනගන්න ඕනේ අපි තව කොච්චර හොඳයිද? බැරි වෙලාවත් ගෙනාවොත් ලේලියේ විරුද්ධකාරයෙන් මොකද වෙන්නේ? ගැටලු ප්‍රශ්න නැති ඒවා මහාන කරවන්න පුතා. එක්ක ධර්ම මාර්ගයට යොමු කරන්න. මොකද වෙන්නේ? පුතෙක්නේ. ඒක නිසා ඒකත් හොඳටයි සිද්ධ වුණේ කියලා හිතලා බැරි වෙලාවත් කේන්ද්‍රකාරයෝ කියනවා නම් මේ පුතාට විවාහයක් නැහැ කියලා ඒකත් හොඳටයි සිද්ධ වුණේ කියලා මේ ධර්ම මාර්ගයට යොමු කළා මේ රටට ලෝකයට සේවයක් කරගන්න විතරක් නෙමෙයි එයාටත් නිවන් දකින්න දුකෙන් මිදෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒකයි කරන්න ඕනේ. පසුතැවෙන්න එපා, පසුබට වෙන්න එපා, විශ්ෝප වෙන්න එපා. මේකත් හොඳටයි සිද්ධ වුණේ කියලා හිතන්න ඕනේ. මෙයන් පුතෙක් ලැබිච්ච එක කොච්චර හොඳයිද? දැන් මහාන වෙන පුළුවන් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ එයා නම් එහෙමත් කියනවා. එහෙනම් කරවන්න. එහෙනම් කරවන්න වහම ආයි බල ඉන්න එපා. හැබැයි වැරදි තැනක මහාන කරවන්න එපා. ධර්මයක් නැති තැනක මහාන කරවන්න එපා. එච්චරයි. ධර්මයේ තියෙන තැනක, ධර්මයේ හොයාගත්ත තැනක මහාන කරවන්න. එතකොට එයාටත් හොඳයි, ඔබටත් හොඳයි, හතර වර්ගයටම හොඳයි, ලෝකයටත් හොඳයි. එහෙම තැනක නිවැරදිව මහාන කෙරෙව්වා. අවසරයි ආරාධුන් වහන්සේ. මට ගැටලුවක් තියෙනවා මේ ඔබ වහන්සේ පාදා දෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන් කෙනෙකු මාස ගණනක් හරි සති ගණනක් හරි අවසියෙන් ඉඳලා මිය ගියාට පස්සේ ඔහුගේ ඊළඟ භවයේ නිර්මාණය වෙන්නේ කොයි වගේද කියලා ඔබ වහන්සේ පාදා දෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව්. දැන් ඔය සිහිය නැතුව අපි හිතමුකෝ අර වෙන්ටිලේෂන් එකකට දාලා එහෙම නැත්නම් මොකක් හරි වෙලා එක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා එක්ක වයසට ගිහිල්ලා මේ දැන් සිහිය නැහැ. දැන් මේ සිහිය නැති වුණාට තාම මිය පරලොව ගිහිල්ලා නැත්නම් දැන් මේ මොකද්ද මේ සිද්ධ වෙච්ච සිද්ධ වීම? මේ ඇහෙන් දකින්න රූපයයි අර මනසෙන් ඒකට සම්බන්ධ වෙන සම්බන්ධයයි කැඩිලා. බාහිර ලෝකෙට අධ්‍යාත්මික මනෝමය ලෝකේ සම්බන්ධ වෙන සම්බන්ධයයි කැඩිලා තියෙන්නේ. කනට ඇහෙන දේ මනසට යන්නේ නැහැ. නාසයට එන ගඳ සුවඳ අර මනසට යන්නේ නැහැ. දිවට එන රස මනසට යන්නේ නැහැ. කයට ලැබෙන පහස මනසට ලැබෙන්නේ නැහැ. හැබැයි මනස 100%කට වැඩිය දැන් අර සාමාන්‍ය තත්වයට වඩා හොඳට මනස ක්‍රියාත්මක වෙනවා. කාගේද? අර දැන් සිහිය නැතුව අර රෝහලේ අර මැෂින් වල ජීවත් වෙන පුද්ගලයාගේ මනස ඔබගේ මනසට වඩා හොඳට ක්‍රියාත්මක වෙනවා. එතකොට එයා ඒ මනසෙන් අර මේ සමාලෝචනය කරන්නේ මොකද්ද?
තමන් මෙතෙක්කල් උපාදානය කරගත්ත අර ජීවිතයේ හොඳට හිටිය කාලේ කරපු ගියපු අර මනසට ගත්ත මතක සටහන් සියලු දේ බොහෝම හොඳට සමාලෝචනය කරලා තමන් යම් දෙයක් අර බලවත් කර්මයක් තියෙනවා නම් ගරු කර්මයක් ඒ වගේ එකක් තියෙනවා නම් ඒක උපාදානය කරගෙන ඒක උපාදානයෙන් මිය යනවා කොයි වෙලාවෙ හරි. මොකද වෙන්නේ එතකොට? ඒ මනසෙන් ඒ උපාදානය කර. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයාගේ මනස මිය ගිහිල්ලා නැහැ. මනෝමය කායේ හැමම තියෙනවා. නමුත් මේ කරජ කායේ අර ඇහැ කන නාසය දිවකය කියන බාහිර ලෝකෙට සම්බන්ධ වූ දොරවල් පහ අර ඇතුළාන්තයේ වූ මනෝමය කායට සම්බන්ධ වෙන බැඳීම තමයි කඩලා තියෙන්නේ. නමුත් ඒ පුද්ගලයාගේ මනස තාම මිය ගිහිල්ලා නැහැ. ඒ නිසා මිය පරලොව යන මොහොත දක්වා ඒ පුද්ගලයාගේ මනස ක්‍රියාත්මකයි. දැන් අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා එහෙම නැත්නම් ওই වෙඩි තියලා හරි මොකක් හරි වෙලා එනයක් ගහලා අකුණක් ගහලා එක තප්පරෙන් දෙකෙන් මිය පරලොව යනවා. ඒ පුද්ගලයාගේ මිය පරලොව යාමත් අර මාසයක් මැෂින් වල දාලා වෙන්ටිලේෂන් එකේ දාලා ඊට පස්සේ මිය පරලොව යන පුද්ගලයා මිය පරලොව යන්නේ අවස්ථාව එකයි. ආයි දෙවිදියක් දෙකක් නැහැ. මරණය එකයි. හැබැයි ඒක බුද්ධ දේශනාවේ අර අකුණක් ගහලා වෙඩි තියලා මැරිච්ච එකට කියනවා උපච්ඡේදක මරණය. අර මරණයට කියනවා ආයුක්කය හෝ කම්මක්කය හෝ උභයක්කය හෝ මරණය. මරණයමයි. මරණය එනිසා මේ අර මනෝමය කාය මේ කරජ කාය සහ මුලින්ම අතහැර යන අවස්ථාවයි මනෝමය කාය. මරණය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. කලෙබරේ අත්හැරලා යන අවස්ථාව. ඒක නිසා මේ අත්හැරලා යන අවස්ථාවේ හැබැයි මනෝමය කාය තුල තියෙන එකතු කරගත්ත අනුසය ගති සියලු දේ අරන් යනවා. මනෝමය කාය අර මාසයක් වෙන්ටිලේෂන් එකේ දාලා හිටිය පුද්ගලයා මරණයටපත් වෙනකොට අරන් යන කාලංකරෝති අර ගති පොදිය එහෙමම අරන් යනවා. අර මොහොතකින් මැරෙනවා. අර වෙඩි තියලා තුවක්කුවකින් වෙඩි තියලා හෝ අකුණක් ගහලා මොහොතෙන් මැරෙන පුද්ගලයාත් අර කාලංකරෝති අරගෙන යනවා. ඉතින් ඒක නිසා ඔබ කොයි විදියෙන් හෝ මොන ක්‍රමයකින් හෝ ඔබත් මිය පරලෝ යනවා. ඔබ සියලු දෙනා. මෙතන නෑ එක්කෙනෙක් මරණයටපත් නොවන. ඔබ මේ මරණයටපත් වෙන්නට ඉස්සෙල්ලා ඔබ තේරුම් ගත යුතුයි ඔබගේ මනෝමය කාය තුල මේ ඔබ ජීවිත කාලයක් මේ ජීවිත කාලය විතරක් නෙමේ කල්ප කාලාන්තරයක් තුල එකතු කරගත්ත ගති තියෙනවා. ගති තියෙනවා. මේ ගති ඔක්කොම ඔබට පුළුවන් මිනිසෙක් හැටියට නගති කරන්න. රාග ගතිය අසුභානුස්සතියෙන් නගති කළ හැකියි. ද්වේෂ ගතිය මෙත්තානුස්සතියෙන් නගති කළ හැකියි. මරණානුස්සතියෙන් ඔය සියලු ගති අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මයන් වල නිබ්බිදා තත්වයෙන් ඒවට නොබැඳී නිදහස් වුණ හැකියි. ඒක කරගත්තොත් ඒක තේරුම් ගත්තොත් ඔබ ජයගත්තු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ මරණයට බිය නොවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ උපාදානය කරගත්ත කිසිවකුත් නැහැ. ඒ නිසා මායයට අයිති දෙයක්වත් නැහැ. මායයෙන් මිදුණා. මේක කරගන්න ඕනේ මරණ මොහොතේ නෙමෙයි. කොයි වෙලාවේද? දැන් මේ මනස හොඳට ජීවත් වෙන හොඳට මනස ක්‍රියාත්මක වෙන මනස ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ අවස්ථාවේදී මේක මරණ මොහොතේ ආම්දුරුනමක් ගෙනල්ලා බණ කිව්වට පිටිත් දැම්මට රේඩියෝ එකකින් මොහොකින් හරි පින් පොත කියුවට වැඩක් නැහැ. ඒක නිවනට නෙමෙයි. නිවනට බාධකයි. ඒක නිසා ඒකෙන් වැඩක් නැහැ. කරන්න ඕන කොයි වෙලාවෙද මේ හොඳට මනස ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාවේදී මේ ධර්මයේ තේරුම් අරගෙන මේ තමන්ගාව තියෙන වැරදි ගති අයින් කළා ඒ මිනුවට සුගති තේරුම් අරගෙන ඒ අනුව නගති කියන තත්වයටපත් වෙන්න ඕන. මේ ගති වලින් නිදහස් වෙන්න ඕන. කළු ධර්ම සුදු ධර්ම දෙකෙන් පුඤ්ඤ පාප පහිනස්ස කරන්න ඕන. එහෙම කළොත් ඔබ නිවනට ලං වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. සමුදය නිරෝධ කරන්නට පුළුවන් පුද්ගලයෙක් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනවා. ඔබ වහන්සේපතේ අවසරයි අරහතුන් වහන්සේ ඉස්සරලා ප්‍රශ්නෙටම සම්බන්ධයි. ඒ වාගේ රෝගියෙක් හරි ඥාතියෙක් හරි ඒ වාගේ තත්ත්වයකටපත් වුනහම ඥාතීන් වශයෙන් හරි දරුවන් වශයෙන් හරි අපි කළ යුතු යම්කිසි
ක්‍රම වේදයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් බෝධි පූජාවක් තියෙනවා. ඒ වගේ දේවල් තමයි ඒ වගේ දේවල් කරලා සත්‍යක්‍රියාවක් කරලා ආශිර්වාදයක් කරන්න පුළුවන්. මේ තමන්ට ඒ තමන්ගේ රෝගී වූ එහෙම නැත්නම් අසාධ්‍ය වූ එහෙම නැත්නම් ආබාධයකට ලක් වූ ඥාතියෙකුට තමන්ට පුළුවන් මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල පින් දෙන්න පින් පවරන්න බෑ. කරන්න පුළුවන් මොකද්ද? ආශිර්වාදයක් කරලා සත්‍යක්‍රියාවක් කරලා ආශිර්වාද කරන්න පුළුවන්. ඒ සත්‍යක්‍රියාව ඒ ආශිර්වාදය ඒ ඥාතියට උපකාර වෙනවා. හැබැයි ඔබ සත්‍යක්‍රියාවක් කරන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් නම් ඒක බලපාන්නේ නැහැ. ඒක උපකාර වෙන්නේ නැහැ, උදව් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබ එවන් රෝගියෙකුට ඥාතියෙකුට කාට හෝ අබාධයකට අවහිරකාවයකට පත් වූ ඒ ඥාතිවරයාට ඔබ සත්‍යක්‍රියා කරනකොට ඔබ ආශිර්වාද කරනකොට ඔබ රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව විනාඩියක් දෙකක් හෝ ඔබ තුන්සිත පහදාගෙන කටයුතු කළා ඒ සත්‍යක්‍රියා බලය පතුරුවොත් ඒක ඒ රෝගියාට ඒ අයට උපකාරයක් වෙනවා, උදව් වෙනවා. ඒකයි කරන්න ඕනේ. හැබැයි ඒක රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්වයකට පත් වෙලා කරන්න ඕනේ. ඒක කරන්න ක්‍රමයක්, නිවැරදිව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටම හරියට කරන්න ඕනේ. ඒ සත්‍යක්‍රියා බලය පතුරවලා මුළු විශ්වයටම සුදු කරන පතුරවලා ඒ සත්‍යක්‍රියා බලයෙන් මගේ තුන්සිත පහදාගෙන මේ ඒ සත්‍යක්‍රියා බලයෙන් අර අහවල් රෝගියාටත් යහපතක් වේවා. ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති. නිකං කරන්න බෑ. ඒතේන සත්‍ය ඒ සත්‍යක්‍රියා බලයෙන් අර රෝගියාට යහපතක් වේවා. දැන් නිකං ඉල්ලුවට පඳුරු බැන්දට ප්‍රාර්ථනා කරාට කිව්වට කතා කළාට හරියන්නේ ඒ සත්‍යක්‍රියා බලය පතුරවන්නම ඕන. සුදු කිරණ ශක්තියක් විශ්වයට පතුරවලා ඒ සත්‍යක්‍රියා බලයෙන් අර රෝගියාට යහපතක් වේවා, සතක් වේවා, ශාන්තියක් වේවා, සුවපත් වේවා කියන්න පුළුවන්. කිව්වොත් හරි. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ අපි වැඩිහිටි මේ දහම් පාසල් යන කාලේ ඉඳලා පටිච්චසමුප්පාද දැනගෙන හිටිය අරහතුන් වහන්සේ. නමුත් අපි දැනගෙන හිටියේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය. ඔබ වහන්සේ දහම් මගේට අපි යොමු වුණාට පස්සේ තමයි කුසල මූල පටිච්චසමුප්පාද දැනගත්තේ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න වටිනවා. ඔව්, දැන් ඔය දහම් පාසල් වල උගන්වන්නේ මේ ලංකාවේ සිංහල බෞද්ධයන්ට බුද්ධ ආගම ඉගෙන ගන්නකොට පාසල් වල උගන්වන්නේ මේ පටිච්චසමුප්පාද එහෙම නෙමෙයි, ඉදප්පච්චතාවය. මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් අර ඒ නිසා බේ සිදුවේ, ඒ නැති කල බේ නැති වේ. එහෙම එකක් තියෙනවනේ. දහම් පාසල් පොතේ අර බුද්ධ ආගම පොතේ තියෙන මේක. ඒකේම මේ පටිච්චසමුප්පාද ධර්මයේ නෙමෙයි. ඒකට කියනවා ඉදප්පච්චතාවය. බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ ඉස්සෙල්ලත් ලෝකේ මේ ඉදප්පච්චතාවය කියන එක තිබුණා. නමුත් මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ත්‍රිපරිවර්තයක් මතු කරලා ගත්තේ. අද බුද්ධ ආගමේ ලංකාවේ මේ උගන්නන ඉගෙන ගන්නා අඩු ගානේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙවත් බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයවත් මහා පිරිවෙන් වලත් වෙනත් බෞද්ධ දර්ශනය උගන්නන විශ්වවිද්‍යාලයක හෝ මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන එක තේරුමක් ඇතුව උගන්නනව නෙමෙයි, දන්නව නෙමෙයි. එකම කොටසක් විතරයි පටිච්ච සමුප්පාද ධර්මයේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත් බෞද්ධ හැටියට උගන්වන්නේ. මොකද්ද? අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය පමණයි. නමුත් විභංග ප්‍රකරණෙත් මහා වග්ග පාළියෙත් පටිසම්භිදා මග්ග ප්‍රකරණෙත් ඊටාම පැහැදිලිව මහා නිදාන මහා පදාන සූත්‍ර දෙකෙත් තියෙනවා. ඒ වගේම විභංග ප්‍රකරණේ පච්චයා උද්දේශයේ තියෙනවා මේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය. කුණු මුල් තුන උදුරා අස් කරන පටිච්ච සමුප්පාද විග්‍රහයක් තියෙනවා. ඒක ආගමක තියෙන්න බෑ. බුද්ධ ආගමේ නෑ ඒක. ඒක ආගමක තියෙන්න බෑ. ඒකයි මම කිව්වේ මේක මහායාන බුද්ධ ආගම කියලා. මේ ලංකාවේ තියෙන මහායාන බුද්ධ ආගම.
ඒකයි කිව්වේ. ඉතින් ඒක නිසා ඒ බුද්ධ ධර්මයට එන්න නම් මේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය යම් තාක් දුරට හෝ තේරුම් ගන්න ඕන. විග්‍රහ කරන්න ඕන. කියා දෙන්න ඕන. උගන්වන්න ඕන. නිවැරදිව තේරුම් කරලා දෙන්න ඕන. මේක තමයි මේ කුණු මුල් තුන උදුරාස් කරන පටිච්ච සමුප්පාද විග්‍රහය තමයි කුසලස්ස අර කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය. ඒකත් බුද්ධ ආගමේ නැහැ. ඒක ඇත්තෙම නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න බෑ බුද්ධ ආගමක. ඒකයි වෙනස. ඒක නිසා පටිච්ච සමුප්පාද විග්‍රහයේ ත්‍රිපටිවට්ටයක් තියෙනවා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය හැටියට තේරුම් ගන්න ඕන. අවිද්‍යා නිරෝධ පටිච්ච සමුප්පාද විග්‍රහයක් තියෙනවා. ඒක ඒ විදිහට තේරුම් ගන්න ඕන. කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයක් තියෙනවා. කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්නට උපකාර වන ඒව මේතේසං ධම්මානං සමුදය හෝති තත්වයටපත් වෙන මේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ බුදුහාමුදුරුවෝ නිවන් මගට උපකාර වන විදිහට දේශනා කරලා කියා දීලා තියෙන බව තේරුම් ගන්න. එහෙම එකක් බුද්ධ ආගමේ නැත. තියෙන්න බැරිය. එතකොට බුද්ධ ආගමේ නිවනක් නැහැ කියන්නේ ඒකයි. බුද්ධ ආගමේ නිවනක් නැහැ. තියෙන්නේ පැවැත්ම. හැබැයි බුද්ධ ආගමේ තියෙන්නේ පැවැත්ම හොඳ යහපත් නිවැරදි පැවැත්මක් පාත්වගෙන යන්න උපකාර වෙනවා. ඒක හොඳයි. හැබැයි නිවනට ප්‍රමාණවත් නැහැ ඒක. ඒක නිවන නෙමෙයි. අවසරයි අරහතුන් වහන්ස මේ අපි දැන් මේ මග යනවනේ ඒ යන අතරේ දැන් අපි යම් මට්ටම කොහෙට ආවහම අපි නැවත අපි හිටිය තැන එදායින් පස්සේ අපි ඒ කියන්නේ ඉදිරියට ගියාම අපි ආපහු එදා මං හිටිය තැනයි අද ඉන්න තැනයි ඊට පස්සේ අපි යා යුත්තේ කොතනටද ඒක අපි බලන් නිතර මෙනෙහි කරන්න ඕනේද ඒක ප්‍රත්‍යවේක්ෂාවද අපි එතනදී කුමක් කළ යුතුද ස්වාමීනි දැන් ඇත්ත වශයෙන් මේක මේ පච්චවෙක්කිතබ්බන් කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ ඒක තමයි. අපි දැන් මේ ධර්මය අහන්න ඉස්සෙල්ලා හිටියේ කොතනද? මොනවද කළේ? කොහොමද හිතුවේ? මොන තරම් තණ්හාවෙන් උපාදානය කරගන්න කටයුතු කළාද? මොන තරම් හිත කිලුටු කරගෙනද ආස්වාදයක් කරගත්තේ? තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අර විරුද්ධකාරයට, තරහකාරයට, වෛරක්කාරයට එකට එක කරලා මොන තරම් ආස්වාදයක් ලැබුවද? හැබැයි ඒ එදා මේ හේතුඵල ධහම දෙන්න තේරුම් ගත්තේ නැහැ. දැන් අද හේතුඵල ධහම දන්නවා. ඒ නිසා වැරදි හේතුවක් කළොත් කාටද මේ ඵලය උරුම වෙන්නේ කියලා අද දන්නවා. ඒ නිසා මේ වැරදි හේතුවෙන් මිදෙන්න අදම වර්තමාන මොහොතේම නිවැරදිව කටයුතු කරන්න ඕනේ. එතකොට කොයිතරම් වෙනසක් තියෙනවද? ඒක කරගෙන යනකොට වර්තමාන මොහොතේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියන්න ඕනේ නැහැ. අනාගතයේ ඒක අර කෙලෙස් වලින් නික්ලේශී තත්වයට හිතපත් වෙනවා. කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන උදුරා දාන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේක වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන යන්න ඕන. අර අතීතයේ තිබිච්ච වැරදි දැකලා ඒ වැරදි වලින් මිදී නිදහස් වුණ බව දැකලා සතුටු වෙන්න ඕන. ඒක සතුටු වෙන එක හොඳයි. හැබැයි තාම තමන්ගේ හිතේ කෙලෙස් දැන් දන්නවා කෙලෙස් උපදින්නේ නැහැ බව. තරහක් කෙනෙකුට ඒක කෙලෙස් බව දන්නවා. රාගයක් කෙනෙකුට ඒක කෙලෙස් බව දන්නවා. මෝහයක් කෙනෙකුට ඒක කෙලෙස් බව දන්නවා. ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන බව දන්නවා. තමන්ගේ හිතේ උපදින කෙලෙස් පිළිබඳව දැන් නිවැරදිව දකින්නවා. ඒවා උදුරා දාන්න ඕන කියලා දකින්නවා. උදුරා දාන්න පුළුවන් ක්‍රමයක් පාරක් පිළිවෙතක් තියෙනවා කියලා දන්නවා. ඒ අනුව ඒක උදුරා දාලා නිදහස් වෙන්නත් පුළුවන්. ඒකම තමයි මග. ඒක තුනම තේරුම් ගන්න ඕනේ. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඒවා බුද්ධ ඥාන. භව උදුරා දමන්නට උපකාර වන ඥාන. බුද්ධ ඥාන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. බුද්ධ ඥාන කියලා තියෙනවනේ තෙසත්තා 73
සියලු දේ මේ භව උදුරා දැමීමට උපකාර වන භව උදුරා දැමීම නිසා තමන් තුළ ඇතිවන ඥාන බුද්ධ ඥාන. බුද්ධ කියන්නේම භව උදුරා දැමීම. වෙන මොකක්වත් එහෙම නෙමෙයි. බුදුහාමුදුරන්ට කොහෙවත් බුද්ධ කිව්වේ නැහැ. මේ පස්සේ කාලෙක තමයි ඔය කියන්නේ. ඒ කාලේ කිව්වේ සිදුවත් ආර්යයන් වහන්සේ, ශාක්‍ය මුනින්දයන් වහන්සේ, මහා මුනි ඕවගේ නම්. පස්සේ කාලෙක බුද්ධ වුණා. ස්වාමීන් වහන්සේ මේ තව ගැටලුවක් තියෙනවා. දැන් අපි මීමැස්සෝ එහෙම මීමැසි කඩලා අපි පරිහරණය කරනවානේ. ඔව්. දැන් අපි ඒක ව්‍යාපාරයක් විදිහට අපි ඒක පෙට්ටියකට අරගෙන කරනවා නම් ඒක අපි ණයවීමක් වෙනවද? ඔව් පොඩි හරි ණයවීමක් වෙනවා. මොකද මීමැස්සෝ එකතු කරන්නේ මීපැණි අර ගිහිල්ලා බොහොම මාංශයෙන් තමන්ගේ අර පිලවුන්ට පැටවුන්ට කන්න දෙන්නත් අර වැහි කාලෙට ආහාර නැති කාලෙට මල් අවාරයට මීපැණි හොයාගන්න බැරි කාලෙට මේ මීපැණි බොන්නත්. එතකොට උන්ට ඒ බොන්න තියෙන මීපැණි මේ අපි වදවලට එක්කව කොල්ලා කඩලා ගන්නවා අරගන්නවා. ඒක නිසා පොඩි ණයවීමක් වෙනවා. එතන අපේ අදහසක් තියෙනවා නම් මේ සත්තුන් යටි කිරීමෙන් මේ පරිසර පද්ධතිය යට ස්වරූපයට පත්වීම කියන අදහස ආවොත් ස්වාමීන් වහන්සේ එතන ණයවීමක් ඒත් සිද්ධ වෙනවා. දැන් මෙහෙමනේ අර ණය වෙනවා. හේතුඵල ධහමට හරියන්න පුළුවන්, ණයවීමට වැරදි වෙන්න පුළුවන්. ණයවීමට වැරදි නම් ඒකත් Tamanට කර්මයක් උරුම වෙන පාපයක්, අකුසලයක්. දැන් දෙපැත්තකින් බලන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. හේතුඵල ධහමට ගලපා බැලීම තමයි යෝ ධම්මෝ. යෝ විනයෝ තමයි වැදගත්ම දේ. ණය වෙනවා නම් ණය ගෙවන්න වෙනවා. ණයෙන් මිදී නිදහස් වෙනවා නම් සසර දුකෙන් සදාහටම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා ණයෙන් මිදී නිදහස් වෙන වැඩේ කරන්න ඕන. ණය වෙන වැඩේ නොකර අත්තරින්න ඕන. පැහැදිලි ස්වාමී. හොඳයි තව විනාඩි 10ක් විතර තියෙනවා. අපි 10:35ට නවත්තනවා. පින් අනුමෝදන් කළා. තව එක ප්‍රශ්නයක් හෝ දෙකක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ විනාඩි 10 ඇතුළත. ගෞරවනීය අරහතුන් වහන්සේ මේ මෑතයෝගේ ඇතුළු මේ COVID-19 අසංගතයෙන් පස්සේ සෑම විහාරස්ථානයකම මේ රතන සූත්‍රය සජ්ජායනා කරා. ඒතකොට පිරිත් පැනුත් සමහර තැන්වල ඉසින්ව ලැබුවා. ඒක ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවොත් එහෙම කරා කියලා තමයි කළේ. ඉතින් අපිට නිවැරදිව රතන සූත්‍රයේ නිවැරදි හරි තේරුම ඔබ වහන්සේ පැහැදිලි කරනවා නම් දැන් ඔය රතන සූත්‍රයේ තියෙන වචන ටික මාගදී බුද්ධ භාෂිතේන වචන ටික ගිරව්වාගේ කිව්වට පිරිත් හැටියට සජ්ජායනා කළාට ජීටිකා හැටියට යද්දට වැඩක් නැහැ. අර බෙද මහත්තයා ලියා දුන්න බේත් සීට්ටුව කියවා හිටියට ලෙඩේ සනීප වෙනවද? බෙද මහත්තයාගේ බේත් සීට්ටුව කියවුවට ලෙඩේ සනීප වෙනවද? නෑ. ඔය රතන සූත්‍රයේ තියෙන එක ගාථාවක තියෙන කාරණා ටික හරි කරන්න ඕන. එක ගාථාවෙම තියෙන්නේ කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය දේවල්. ඒව කරනවා නම් ගාථාව කියවලා බලලා අහලා තේරුම් අරගෙන කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ බාස්මින් තේ කීන බීජා විරුලිච්ඡන්தோ මේ එක ගාතාවක් ඇති. එම නැත්නම් khයං විරාගං අමතම් පණිතං යදජ්ජගාසක්්‍ය මුනි සමාපිතෝ මේ එක ගාතාවෙන්ම එක ගාතාවකම තියෙනවා මේ නිවන. මේ රාග භව ද්වේෂ භව මෝහ භව ඉවත් කරන හැටි. මේ මගපල් ලබන්න මේ සසර දුකින් මිදීන් ජාසෙන්. ඉතින් ඒක නිසා ඔය රතන සූත්‍රයේ තියෙන්නේ මේ රාග බිය, ද්වේෂ බිය, මෝහ බිය. තුන් බිය මොකද්ද? රාග බිය,
ද්වේෂ බිය මෝහ බිය. එතකොට රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර හදවතක් ඇති කරගත්තා නම් අපි ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මේ රාගය ද්වේෂය මෝහය තියෙන තාක්කල් ඔය කොරෝනා වගේ වෛරස් විතරක් නෙමේ ඔයගේ නොයෙකුත් දුර්භික්ෂ බය එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක මේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ රාග බිය ද්වේෂ බිය මෝහ බිය කියන හිතේ තියෙන තුන් බිය හිතෙන් සදාටම උදුරා ඉවත් කරන්නටයි ඔය රතන සූත්‍රයේ එක ගාථාවෙම තියෙන්නේ. ඊට වැඩි එහා දෙයක් නැහැ. ඉතින් තියෙන්නේ නිවනමයි. ඉතින් ඕක කියව සජ්ජායනා කිව්වට දැන් අද මිනිස්සු හිතනවා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් පිරිත් පින්කම. ඕක පින්කමක්ද? නෑ. පිරිත් පින්කම කියන එක වැරදි. ඒක පින්කමක් නෙමෙයි. ඒකේ පිනකුත් නැහැ කුසලෙකුත් නැහැ. ඔහේ කියවනවා සජ්ජායනා කරනවා. හැබැයි දානයක් ඒක පින්කමක් වෙනවා. දාන සීල භාවනා ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. නමුත් පිරිත් පින්කම කියන එකත් වැරදි. ඉතින් නමුත් මිනිස්සු හිතනවා ඔය හාමුදුරුවෝ 6 නමක් 7 නමක් එක ගිහියෝ 4-5 දෙනෙක් එක්කහු කරගෙන ඇවිල්ලා මේ බුදුහාමුදුරුවන්ගේ ඔය තුන් සූත්‍රයවත් කියෙව්වහම ඒකෙන් යම් මේ ආශිර්වාදයක් ලැබෙයි කියලා. යම් සහනයක් ලැබෙයි කියලා. මේක උපාදානයක්ද තණ්හාවෙන් කරන වැඩක්ද මේ පැවැත්ම තව අදට වඩා හෙට හොඳ කරගන්න වැඩක් මිසක් මේක අකුසලයක් බවට පත් වෙන දෙයක් මිසක් මේකේ කුසලයක් නැහැ. නමුත් ඔය කියමන පිරිතේ අට ධර්ම නිරුක්ති තේරුම් අරගෙන මේක භාවිතයට ගත්තා නම් අභ්‍යාස කළා නම් සතර කමඨහන් කළා නම් කොයි තරම්නම් හිතේ පිරිසිදු බවක් කුසලයක් පිනකුත් කුසලයකුත් දෙකම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක මිනිස්සුන්ට හරියට කියා දීලා නැහැ කවුරුවක්වත්. ඔය මහායාන ආගමේ වැරදි දේවල් තමයි මේ මිනිස්සුන්ට කියලා දීලා තියෙන්නේ. ඒවා නිකන් සම්දර්ශන. දැන් ඔය පිරිත් පින්කමක් තියෙනවා නම් ඒකට දැන් අද නම කියනවා පිරිත් පින්කම. මේක සම්දර්ශනයක්. මිනිස්සුත් ඇහිලා හොඳට සරසලා ආම්දුරුවොත් ගෙන්නගෙන ඇහිලා අර චාරිත්‍ර වාරිත්‍ර ක්‍රමය කරලා පිරිත් පැන් කලයකුත් තියලා පිරිත් නූලුත් දාලා පිරිත් නූල් බඳින්නේ මොකටද? අර తాවකාලික ආරක්ෂාවට පැලැස්තර පිළියමකට. පිරිත් පැන් දෙන්නේ මොකටද? පැලැස්තර පිළියමකට. නැතුව නිවන් දකින්නද? කුසලස උපසම්පදා වෙන්නද? කුසලයේ පූර්ණ වෙන්නද? හිතේ පිරිසිදු බවක් ඇති වෙන්නේ නැහැ. හිතේ තියෙන තණ්හාවක්. මොකද්ද? මම මේ රෝගයෙන් ආරක්ෂා වෙයි මම මේකෙන් අර පුඤ්ඤාභි සංකාර කියන එකට වැටෙනවා. ඉතින් ඒක නිසා ඒවා කිසිසේත්ම මේ පිරිත් පින්කම කියන එක වචනේත් වැරදි වැඩක්. වචනේත් වැරදි. හැබැයි ඉතින් දැන් ඔය කුඩා සාමණේර හාමුදුරුවරු පිරිත් පාඩම් කරගත්තට සජ්ජායනා කරගත්තට වරදක් නැහැ. එතකොට අඩු ගානේ මේ પરම්පරාවෙන්වත් එහෙම මේ වනපොත් කරගෙන කටපාඩම් කරගෙන මේ පිරිත් පාත්තගෙන නැන එක හොඳයි. නමුත් මේ පිරිතේ මේ අර ගන්ත ධූරේ පුරනාට එහා ගිය විපස්සනා ධූරයක් පුරන්න කවුරුත් තේරුම් ගන්න ඕන. ඒක කියලා දෙන්නේ නෑ අද. ඒකයි වරද. ඒකයි අඩුව. ඉතින් ඒක නිසා මේ පිරිත කටපාඩම් කරගෙන ගියව සජ්ජායනා කර ඉන්න දෙයකට නෙමේ බුදුහාමුදුරුවෝ කියා දුන්නේ. මේක මේ බුද්ධ මන්ත්‍ර මේවා තියෙනවා ඇතුලේ ලොකු ගැඹුරු ධර්මයක් භාවිතයට ගත යුතු. මේ ගත යුතු භාවිතයට ගත යුතු මේ ධර්මතාවය තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ චර්යාව හැසිරීම රටාව තමන්ම වෙනස් කරගෙන හදා ගන්න ඕන. එහෙම ගත්තොත් තමන්ගේ හිතේ තියෙන ওই කෙලෙස් ගති ඉවත් වෙලා නික්ලේශී තත්ත්වයටපත් වෙනවා. සචිත්ත පරියෝදපණං වෙනවා. සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා තුනම වෙනවා. ඒක කරගන්නයි ඔය සියලු පිරිතේ එක රතන සූත්‍රේ නම් එක ගාථාවෙම තියෙනවා සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියන ධර්මතාවයට ගැළපෙන දේවල්. ඊට වඩා ගැඹුරු තේරුමක් මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා නිකන් බුදුහාමුදුරුවෝ ඔය පිරිත් කියන එක මේ අද තෝරාගත්ත දේවල් පොළොන්නරු යුගයේදී එහෙම නැත්නම් අනුරාධපුර යුගයේ අවසාන කාලේ ඉඳන් ඕවගේ මේ පරිත්ත කියන කොටසක් එකතු වෙලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා හැම එකක් තිබුණේ නැහැ. මේ විපස්සනා ධූරේ පුරන්නයි ඒක වගේම මේ
තුන් සූත්‍රය විතරක් නෙමේ මේ බුද්ධ දේශනාව අර වනපොත් කරගෙන අවුරුදු 456ක් ওই බානක පරම්පරාව වලට බෙදිලා පවත්වාගෙන ආවා. ඒ සඳහා ඒ කටපාඩම් කරගත්තේ ඒකෙන් ওই ගායනා කරන හොඳ ලස්සනට කර්ණ රසායන දේවල් පිරිත් හැටියට වෙනම තෝරලා අරගෙන පස්සේ කාලෙක තුන් සූත්‍රය කියලා හදාගත්තා. ඒව තමයි අද පිරිත් හැටියට මේ දේශනා කරන සජ්ජායනා කරන්නේ. නමුත් ඒක වරදක් ඇති වැඩක් නෙමේ. වරදක් නෑ. නමුත් කිසිසේත්ම නිවනට නම් උපකාර වන දෙයක් නෙමේ. එතන බැරි වෙලාවත් යම් අවැඩක් වරදක් සිද්ධ වෙනවා නම් අර ධර්මයක් විකෘති කළා සම්මතයක් විකෘති කළා චාරිත්‍රාර්ථ විකෘති කරන තත්වයක් පත් වෙනවා අද වෙනකොට. ඒකයි වෙන්නේ. ඒක ව්‍යාපාරයක් වුණොත් ඒකත් වැරදි. තා ප්‍රශ්නක් තියෙනවා. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. අපි දැන් ඔබ වහන්සේගෙන් ධර්මය අහලා ඒ මාර්ගය යන නිසා තවත් කෙනෙකුට අපි අවබෝධ කරලා දෙන්න යනවා මේ පතක් දෙනවා සමහර වෙලාවට. ඊළඟට ඔබ වහන්සේ මේ ඉන්න තැනට කැඳවගෙන එන්න අපි උත්සාහ ගන්නවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයා කෙලින්ම කියන ඔබ වහන්සේගේ නමම ප්‍රකාශ කරලා අර ලංකාවේ බුදුහාමුදුරුවෝ කිව්ව හාමුදුරුවෝද කියලා දෝෂාරෝපණය කරනවා. එතෙන්දින් අපිට ලොකු සංවේගයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේ නෑ සංවේගයක් ඇති කරගන්න එපා. ඒක ඉතින් ඒ පුද්ගලයාගේ කර්මය අපිට කරන්න දෙයක් නෑ. නෑ එයා දෝෂාරෝපණය කරේ අපි අර පෙළඹවීම නිසානේ. ඒතකොට ඒකෙන් අපිට අකුසලයක් සිද්ධ වෙනවද? නෑ ඉතින් තමන්ගේ චේතනාව උත්සාහය මේ පුද්ගලයාට දහම්මැස පාදන්නනේ. නමුත් ඒ පුද්ගලයාගේ කර්මය ඊට වඩා බලවත්. ඒ පුද්ගලයාගේ පුබ්බේතගත පාපී ශක්තිය එහෙම නැත්නම් කර්ම ශක්තිය ඊට වඩා බලවත්. ඒකින්ද ඒ පුද්ගලයාට එන්න බෑ. මාර්ගයට එන්න බෑ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒකටත් මෙහෙම මොනක්වත් වුණා නම් අවඩක සාධන්නේ කමා කරගෙන ඒ පුද්ගලයාටත් ඒකෙන් පින් අනුමෝදන් කරන්න ඒකෙන් අවඩක් නොවෙන්නේ කියලා. එතකොට ඉවරයි. ඒක ශේෂය නොවෙන ඒකම අමතක කරන විදිහට කමා කරගෙන ඉවත් කරන්න. එතකොට ඉවරයි. දීර්ඝායුෂ. හොඳයි එහෙනම් දැන් එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා අද දවල් මේ මාතලේ පින්වත් පිරිසත් ඒ වගේම ඒ බත්තරමුල්ලේ පින්වත් පිරිසත් මේ දානමය පින්කමකට ඇවිල්ලා තිනවා. මාතලේ සිට පැමිණි පින්වත් දායක පිරිස විසින් රණතුංග ඇටිපොළ පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් පැමිණි සියලු දෙනාගේ සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම පැමිණි සියලු දෙනාටම ධර්මාවබෝධය සඳහාත් ඒ වගේම මේ බත්තරමුල්ලේ සිට පැමිණි ඒ පින්වතුනුත් මේ දානමය පින්කමට ධර්ම දානමය පින්කමට දායකත්වයේ සහභාගීත්වය දරනවා. ඒ වගේම මේ පැමිණි වෙනත් සියලු දෙනාත් මේ ධර්ම දානමය පින්කමට දායකත්වයේ සහභාගීත්වය දරුණු සියලු දෙනාටත් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම සාකච්ඡාව උපකාර වේවා. ඔබ සියලු දෙනාට ඔබගේ සංසාරගත සියලු ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කළ පින් දීලා ඒ සියලු ඥාතීන් සසර දුකින් මුදවා නිදහස් කරන පිරිසිදු චේතනාවක් ඇතුව පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම පින් බලාපොරොත්තු වන ඔබගේ සියලු ඥාතීන්ටත් පරදත්ත උපජීවීන්ටත් භූත ප්‍රේත පිසාච ආදී වූ අමනුෂ්‍ය කොටස් වලටත් පින් බලාපොරොත්තු වන සියලු දෙනාටත් කැපකොට හිත පිරෙන්නට පින් අනුමෝදන් කරන යහපත් චේතනාවක් ඇතුව මේ ගාතාවන් කියලා පින් අනුමෝදන් කරන්න පින් පවරන්න පින් දෙන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මූදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඉදං බෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තුයාව නිබ්බාන පත්‍ය. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සතක් වා ශාන්තියක් වේවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා.